වෙල්කම් ටු Account Studio channel. අද Account Studio channel එකේ මම හිතුවා ඔයගොල්ලොත් එක්ක සමාගම් ගානක් හදන්න. ආදර්ශ සමාගම් ගානක්. මේකේ හුඟක් සමාගම් සම්බන්ධ ගැළපෙලි අවර්ණ වෙන ගානක්. ඒ නිසා මේක හුඟක් වැදගත් වෙයි කියලා මම හිතුවා ඔයගොල්ලන්ට. මේ සීමිත ඔබිමා සමාගම කියන උදාහරණය මම ඔයගොල්ලන්ට ගත්තේ. ඒක නිෂ්පාදන සමාගමක්. මම මේ ගාන වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දානවා ඩවුන්ලෝඩ් කරගන්න ගාන හදන්න කලින්. ඒක ඩවුන්ලෝඩ් කරගෙන ගාන හදන්න කලින් ඒ ගැළපෙලි ටික අධ්‍යයනය කරලා මාත් එක්ක ගාන හදන්න පටන් ගන්න. මේකේ නිෂ්පාදන සමාගම ඔබට සමාගම් සම්බන්ධයෙන් හුඟක් කොටස් අවබෝධ කරගන්න පුළුවන් මේ ගාන තුල. මූලිකව ඔයගොල්ලෝ මේ එවන ගානේ soft copy එක ගන්න අරගෙන යනුව ගාන හදන්න පටන් ගන්න. එහෙමනම් අපි වැඩේ පටන් ගමු. හරි, එහෙනම් අපි සීමිත ඔබිමා සමාගමේ ගාන හදන්න පටන් ගමු. මම මේ ගාන ගැන මූලික අවබෝධය ඔයගලන්ට සරලව ලබා දුන්නා මේ වීඩියෝ එක ආරම්භයේදී. එහෙනම් මේ ගානේ යටතේ අපිට තියෙනවා ගැළපෙලි 12ක්. මේ ගැළපෙලි 12 අපි සම්පූර්ණ කරන්න ඕනේ මේ ගාන විසඳන්න. අන්නේ ආයතනයේ තොග ගැන. ඒතකොට මේක අපි දන්නවා නිෂ්පාදන සමාගම. ඒ නිසා අපිට තියෙනවා අමුද්‍රව්‍ය තොගයක් තියෙනවා. නොනිමි භාණ්ඩ තොගයක් තියෙනවා. ඒ වගේම අමුද්‍රව්‍ය නිමි තොගයක් තියෙනවා. තොග වර්ග 3ක් තියෙනවා. ඒකෙදි අපිට පේනවා මූලිකවම නොනිමි භාණ්ඩ තොගය අපිට දෙනවා අවුරුද්ද අවසානයේට. ඒ වගේම අමුද්‍රව්‍ය තොගය අපිට දෙනවා අවසානයේට අවුරුද්දේ. හැබැයි නිමි භාණ්ඩ තොගයේ වටිනාකම අපිට දෙන්නේ නැහැ. නිමි භාණ්ඩ තොගයේ වටිනාකම අපිට ගණනය කරගන්න අවශ්‍ය ඉඟියක් මේ ගානේ සපයනවා. ඒ තමයි වර්ෂ තුන නිපදව ඇති භාණ්ඩ එක්ක සංඛ්‍යාව නිෂ්පාදනය අපිට දෙනවා. ඒ වගේම අවුරුද්ද අගට ඉතුරුලා තියෙන තොග එකක ප්‍රමාණය අපිට දෙනවා. එතකොට අපිට නිෂ්පාදන ගිණුම හදලා ඒ නිෂ්පාදන ගිණුමේ ඇසුරෙන් අපිට පුළුවන් මේ භාණ්ඩ තොගය ගණනය කරගන්න, වටිනාකම ගණනය කරගන්න. එහෙනම් අපි ඒ ගැළපෙල්ල නිෂ්පාදන ගිණුම පිළිවෙල කරාට පස්සේ අවසාන නිමි තොගයේ වටිනාකම ගණනය කරන එක අපි නිෂ්පාදන ගිණුමෙන් පස්සේ ගණනය කරනකන් පළවෙනි ගැළපෙල්ලෙන් අපි දෙවෙනි ගැළපෙල්ලට යමු. දෙවෙනි ගැළපෙල්ලේ තියෙන්නේ දෙවෙනි ගැළපෙල්ලේ ස්ථාවර වත්කම් සම්බන්ධයෙන් ගැළපෙල්ලක්. එතන අපිට කියනවා 2019 ජනවාරි 1 වෙනිදා කියන්නේ ගිණුම් වර්ෂය ඉවර වෙන්න මාස 3කට කලින් සමාගම අලුත් යන්ත්‍රයක් ලැබී ගන්නවා. මේ යන්ත්‍රයේ පිරිවැය රුපියල් 1,20,000යි. හැබැයි මේ යන්ත්‍රයේ පිරිවැය ඇතුළත් ඒ කියන්නේ ශේෂ පිරික්සුමේ දීලා තියෙන යන්ත්‍ර පිරිවැය කියන එක ඇතුලේ මේ අලුත් යන්ත්‍ර පිරිවැය ඇතුළත් කියන අපිට දෙනවා. ශේෂ පිරික්සුමේ යන්ත්‍ර කියලා තියෙන පිරිවැය ඇතුලේ මේ යන්ත්‍ර පිරිවැය ඇතුළත් කියනවා. මේ යන්ත්‍රයේ භාවිතයට සුදුසු තත්ත්වයට පත් වූ 2019 පෙබරවාරි 1 වෙනිදාලු. ඒ කියන්නේ මේ යන්ත්‍රය ආයතන නිෂ්පාදන ක්‍රියාවලියට සක්‍රියව දායක කරගන්න පුළුවන් මට්ටමට පත් වෙලා තියෙන 2019 පෙබරවාරි මාසයේ. හැබැයි මේ යන්ත්‍රය භාවිතයට අරගෙන තියෙන ඇත්තටම නිෂ්පාදන කටයුතු සඳහා යොදාගෙන බාහන නිෂ්පාදනය කරලා තියෙන්නේ 2019 මාර්තු 1 වෙනිදා කියනවා. හරි. ඒ තමයි එක යන්ත්‍රයක් සම්බන්ධයෙන් අපිට දෙන තොරතුරු. ඊළඟට කියනවා තවත් රුපියල් 90000ක් පිරිය වෙච්ච යන්ත්‍රයක්. ඒකේ පොත්තගේ රුපියල් 63000යි. ඒ කියන්නේ ධාරණාගය පෙබරවාරි මාර්තු මාස දෙකේම භාවිතයට ගත්තේ නැහැලු. කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට මේක දායක කරගත්තේ නැහැලු. හැබැයි මේ යන්ත්‍රය අලුත් වැඩියා කරලා 2019 අප්‍රේල් මාසේ නෑ. ඒ කියන්නේ අපේ ගිණුම් වර්ෂය ඉවරනාට පස්සේ ඊළඟ ගිණුම් වර්ෂයේ මුල ඉඳලා අපේ ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ 2019 මාර්තු 31කින්. හැබැයි 2019 අප්‍රේල් 1 කියන්නේ අපේ දැන් අප්‍රේල් කියන්නේ ලබන ගිණුම් වර්ෂයේ අලුත් ගිණුම් වර්ෂයේ ආරම්භයේ ඉඳලා මේ යන්ත්‍රය භාවිතයට ගන්න අපේක්ෂා කරනවලු. ඒ වගේම මේ යන්ත්‍රය ආයතනයේ පිරිය මත 10%ක් ෂෙයා කරනවා කියලා අපිට දෙනවා. ඒතකොට මේ ගැළපෙල්ල අපි විසඳද්දී අපි දන්නවා මේ යටතේ අපිට සිද්ධ වෙනවා අලුතෙන් මිලදීගත් යන්ත්‍රයේ ෂෙයා ගණනය කරන්න. හැබැයි මේ අලුතෙන් මිලදීගත් යන්ත්‍රයේ ෂෙයා අපි ගණනය කරනකොට මේ අලුතෙන් මිලදීගත් යන්ත්‍රය පිරිවැය අපි දන්නවා ඒක 1,20,000යි. හැබැයි මේ යන්ත්‍රය ආය භාවිතයට සුදුසු පත්‍රයට පත්ලා තියෙන පෙබරවාරි 19 ඉඳලා. පෙබරවාරි 19 ඉඳන් මේක ආය නිෂ්පාදන ක්‍රියාවට ගන්න පුළුවන්. හැබැයි මේ යන්ත්‍රයේ භාවිතයට ගණන් තියෙන්නේ සත්‍ය වශයෙන්ම මාර්තු 1 වුණාට 2019 පෙබරවාරි මාසෙ ඉඳන් මේක භාවිතයට ගන්න පුළුවන් සුදුසු තත්ත්වයේ තියෙනවා. ඒ නිසා අපි ජනවාරි 1 යන්ත්‍රය ගත්තට භාවිතයට සුදුසු තත්ත්වයට පත්ලා තියෙන 2019 පෙබරවාරි මාසෙ නිසා අපිට පුළුවන් සිද්ධ වෙනවා මේ යන්ත්‍රය ෂෙයා කරන්න
මාස දෙකක් තමයි අපට ෂේ කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද පෙබරවාරි සහ මාර්තු මාස ඇතුළත තමයි යන්ත්‍රය භාවිතයට ගන්න පුළුවන් තත්ත්වයේ තියෙන්නේ. සුසු තත්ත්වයේ තියෙන්නේ. මාර්තු මාසේ භාවිතයට ගත්තායි කියන එක ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ඒක ආයතනයේ තීරණයක්. නමුත් භාවිතයට සුදුසු තත්ත්වයට available for use කියන තත්ත්වයේ තියෙන්නේ පෙබරවාරි. දැන් ඒ නිසා පෙබරවාරි සහ මාර්තු මාස දෙකට අපි ෂේ කරනවා 10% ගානේ. ජනවාරි මාසයේදී මිලදී ගත්තට ඒක භාවිත සුදුසු තත්ත්වයට පත් වෙලා තියෙන්නේ පෙබරවාරි සහ ජනවාරි මාසයේ අපි ෂේවින් ගණනයේදී ගන්නේ නැහැ. අදාළ කරගන්නේ නැහැ. එහෙනම් මේ යන්ත්‍රය ෂේ කරනවා 1,20,000 යන්ත්‍රයේ පිරිවැය ෂේ අනුපාතය දෙනවා 10%යි. ඒ වාගේ මාස දෙකකට ගන්නවා අපට එනවා ෂේවීම් රුපියල් 2,000ක්. අනික අතට තව යන්ත්‍රයක් වෙන අපිට කියනවා ඒ යන්ත්‍රය 90,000කට තමයි යන්ත්‍රයේ පිරිවැය. හරි 90,000 තමයි යන්ත්‍රයේ පිරිවැය. නමුත් මේ යන්ත්‍රය මාස දෙකක් හරි මාස දෙකක් පෙබරවාරි සහ මාර්තු කියන මාස දෙකේ මේ යන්ත්‍රය පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒක තිබෙන අයිඩියා. නිෂ්පාදන කටයුතු වලට යොදාගෙන නැහැ මේ යන්ත්‍රය. නිෂ්පාදන ක්‍රියාවට මම දායක වෙලා නැහැ. යම් කටයුත්තක් නිසා උත්තරීය කටයුත්තක් නිසා පැත්තකට තිබිලා තියෙනවා. ඒ නිසා අපිට මේක ඒ භාවිත නොගත්ත මාස දෙක සඳහා ෂේ කිරීමේ හැකියාවක් නැහැ. දැන් පෙබරවාරි මාර්තු මාසේ මේක ෂේ කරන්න බෑ. මේක ෂේ කරන්න වෙන්නේ මාස 10කට. මාස 10කට තමයි ෂේ කරන්න සිද්ධ වෙන්නේ මේ යන්ත්‍රය. මොකද මාස 10 පාවිච්චි කරන් තියෙන ආයතන නිෂ්පාදන කටයුත්තට මාස දෙකක් දැන් පෙබරවාරි සහ මාර්තු මේ දෙක මේ යන්ත්‍රයේ තියෙන නිෂ්පාදන ක්‍රියාවලිය බැහැරව. එම නිසා යන්ත්‍රයේ පිළිවෙල 90,000යි. ෂේ අනුපාතය 10%යි. භාවිතයට ගන්නේ ගිණුම් වර්ෂයේ මාස 10යි. ඒ නිසා වාර්ෂික ෂේවීම ඒ යන්ත්‍රය සම්බන්ධයෙන් 90,000 යන්ත්‍රය සම්බන්ධයෙන් 7,500යි. එතකොට මේ 1,20,000 සහ 90,000 කියන යන්ත්‍ර දෙක අපි අයින් කරාට පස්සේ ශේෂ පිරික්සීමේ තියෙන යන්ත්‍රවල පිළිවෙලින් අපි මේ 90,000 සහ 1,20,000 කියන යන්ත්‍ර ඉවත් කරාට පස්සේ අපිට ඉතුරු වෙනවා යන්ත්‍රවල වටිනාකම යන්ත්‍රවල පිළිවෙල 2,80,000. එහෙනම් අපිට මේ 2,80,000 කියන්නේ 1,20,000ත් 90,000ත් අයින් කරාට පස්සේ යන්ත්‍රවල වටිනාකම ඒක අවුරුදු පුරාවටම ආයතන නිෂ්පාදන කටයුතු වලට දායක වෙලා තියෙන නිසා ඒක අපිට මුළු අවුරුද්දම ෂේ කරන්න පුළුවන් වාර්ෂික ෂේ අනුපාතය වෙන 10 ගානේ. එතකොට ඒ ආකාරයෙන් ෂේ කරාට පස්සේ මේ ඉතිරි යන්ත්‍ර ටිකේ වාර්ෂික ෂේවීම් වෙනවා 10 ගාන 28,000. එතකොට යන්ත්‍ර සම්බන්ධයෙන් ෂේවීම් කියලා ලාභ ගිණුමේ නිෂ්පාදන ගිණුමේ අපි හරි නිෂ්පාදන ගිණුමේ අපි දාන්න ඕනේ යන්ත්‍ර ෂේ කියලා කීයක්ද 2,000යි 7,500 සහ 28,000 එකතුව. එතකොට නිෂ්පාදන ගිණුමට එනවා යන්ත්‍ර ෂේවීම් කියලා අපිට ෂේ වටිනාකම ඒ තමයි 37,500. මේ තමයි යන්ත්‍රවල සමස්ත ෂේවීම නිෂ්පාදන ගිණුමට අය වෙන 2,000යි 7,500 සහ 28,000 කියන ටිකේ එකතුව තමයි යන්ත්‍ර සම්බන්ධයෙන් ආයතනයේ මුළු ෂේවීම වෙන්නේ. ඒක ඔන්න ඔය විදිහට තමයි පෙළපිලි අංක දෙක විසඳලා යන්ත්‍ර ෂේවීම් ගණනය කරගත යුතු වන්නේ. එනම් 37,500 කියන වටිනාකම යනවා නිෂ්පාදන ගිණුමේ පොදුකාරී පිරිවැයටතේ යන්ත්‍ර ෂේ වටිනාකම විදිහට 37,500යි. අපි දෙවෙනි ගැලපිල්ලට ගියොත් එහෙම දෙවෙනි ගැලපිල්ලේදී ගැලපිලි අංක 3ට ගියොත් එහෙම ගැලපිලි අංක 3ේදී ඒ දෙන්නේ මෝටර රථ සම්බන්ධ ගැලපිල්ල. මෝටර රථයක් සරල මාර්ග ක්‍රමයට වාර්ෂික 10% බැගින් ආයතනය ෂේ කරනවලු. මෝටර රථවල ෂේ අනුපාතය අපිට කියනවා වාර්ෂිකව සරල මාර්ග ක්‍රමයට 10% කියලා. සමාගම 2018 ජනවාරි 1 අපිට ගණුම් මිල ලක්ෂයක් වෙච්ච මෝටර රථයක් රුපියල් 28,000 ගානේ සමාන වාර්ෂික වාරික 5කින් ගෙවන්න වාර්ෂික වාරික 5කින් ගෙවන්න අපි හිතමු ගෙවී පදන මත ලබාගෙන තියෙනවා. ඒතර පළවෙනි වාරිකය 2018 4යි 1 කියන්නේ ගිණුම් වර්ෂයේ මුල ගෙවලා තියෙනවා. ඒ කියන්නේ වාරිකය 28,000ක් ගෙවලා තියෙනවා ගිණුම් වර්ෂයේ මුල. ඉතිරි වාරික සෑම වසරකම මාර්තු 31 වන දින ගෙවිය යුතුය. අවුරුද්ද මුල එක වාරිකයක් ගෙවලා ඉතුරු වාරික ටික අවුරුද්ද අග ගෙවන්න ඕනේ කියනවා. ඒතර පළවෙනි වාරිකය හැර අනිකුත් හැම වාරිකයක් ඇතුළෙම රුපියල් 10,000ක
පොලියක් තියෙනවා කියනවා එක වියදම. මේ සම්බන්ධයෙන් ගිණුම්ගත කර ඇත්තේ ගෙවන ලද පළමු වාරකයේ සහ දෙවන වාරකයේ විතරයි කියන අපිට කියනවා. එතකොට අවුරුද්ද මුල සමාගම ගෙවනවා 28000. මේ ගෙවන 28000 තුල පොලියක් නැහැ. මේකේ තියෙන කැපිටල් එක විතරයි. හරි පළවෙනි වාරකය ඇතුලේ. දෙවනියට ආය ගෙවනවා 28000. හැබැයි මේ 28000 ඇතුලේ තියෙනවා දෙවනි එක ඇතුලේ පොලියක්. ඒ පොලිය තමයි 10000ක්. එතකොට ප්‍රාර්ථන කොටස තියෙනවා අදාළ සමාගමේ මේ ගෙවන වාරිකයේ 18000. මේ තමයි දෙවනි වාරිකය. ඔය දෙක විතර දැනට ගෙවලා තියෙන්නේ. අවුරුද්ද මුලම ගෙවලා තියෙනවා 20000ක ඒ පොලිය නෑ. ප්‍රාර්ථන කොටස විතරයි තියෙන්නේ. ඒ වගේම අවුරුද්ද අග ගෙවන දෙවන වාරිකය. එතකොට දෙවන වාරිකය ඇතුලේ තියෙනවා 10000ක පොලියක්. එතකොට ප්‍රාර්ථන කොටස වෙන්නේ 18000යි. හරි. ඔය කම්බියත් එක අපි යමු ගාන හදන තැනට. එතකොට මේ සමාගමේ ශේෂ පිරික්සුමට ගියොත් එimhe ශේෂ පිරික්සුමේ තියෙනවා මෝටරත කියලා 540000ක ශේෂයක්. අනික අතට ගෙවු කල්බදු කියලා ශේෂ පිරික්සුමේ තියෙනවා 56ක වටිනාකමක් 56ක ප්‍රමාණයක් තියෙනවා ගෙවු කල්බදු කියලා හරපැත්. අපිට මෙතනදී මේ 56 කියලා කියන්නේ අර සමාගම ගෙවපු වාරික දෙකේ වටිනාකම. ඒ කියන්නේ 18 28 සහ 28 10 වාරික දෙක. ඒක තමයි මේ මුදල් පොත බැර කරලා ගෙවු කල්බදු කියලා මෙතෙන්ට දාලා තියෙන්නේ. ඒ වගේම අවුරුද්ද මුල මෝටරත ගිණුමේ ශේෂය තියෙනවා 540000. ඒ වගේම ඔන්න ඔය ටික අපිට ගන්න පුළුවන්. අපිට මෙතනදී මේක කල්බදු පදනම මත ගත්ත මෝටරතයක්. ඒ නිසා අපිට මෙතන කල්බදු ණය හිමියෙක් ඇති වෙනවා මේ ගනුදෙනු නිසා. ඒතර සම්පූර්ණ කල්බදු ණය හිමියාගේ සමස්ත වගකීම වෙන්නේ ඒ මෝටරත ඊ වෙළඳපොළ මිල වෙන රුපියල් ලක්ෂය. මොකද රුපියල් ලක්ෂයක් තමයි ඒ වෙනකොට වෙළඳපොළ මේ ලක්ෂයක් වෙන මෝටරයක් ගන්න. එහෙනම් කල්බදු ණය හිමියාගේ වටිනාකම වෙනවා ලක්ෂයක්. ඒ නිසා අපි මේ ලක්ෂය ඉස්සෙල්ලාම ගිණුම්ගත කරනවා. කල්බදු බදනම මත ගත්ත මෝටරතේ වෙළඳපොළ වටිනාකම ලක්ෂයයි. රහස් වලින් කරන 100යි. මෝටරත ගිණුම හර කරා කල්බදු ණය හිමියෝ බැර කරා. හරි. ඊළඟට සමාගම අවුරුද්ද මුල ගෙවනවා රුපියල් 28000ක වටිනාකම. අනික් අතට අවුරුද්ද අග කියවනවා 18 මේ තවත් 28ක්. එතකොට අවුරුද්දේ තුල සමාගම ගෙවලා තියෙනවා මේ මුදල් විදියට ගෙවුව 56 ඇතුලේ අපිට තියෙනවා ප්‍රාර්ථන කොටසක් රුපියල් 28000ක සහ 18000ක. ඒකේ වටිනාකම වෙනවා 46000. ඒතුළු මේ 46000 ගෙවීම නිසා කල්බදු ණය හිමියෝන්ගේ ප්‍රාර්ථන කොටස අඩු වෙනවා 46000 ගෙන් 46ක. හරි. අනික් අතට මේ 56 ඇතුළේ තියෙනවා 10000ක පොලියක්. මේ 10000ක පොලිය අපිට මූල්‍ය වේදන් වලට දාන්න වෙනවා කල්බදු පොලිය කියලා මේ 10000. මොකද මේක අවසාන ටික වාරික ඇතුළේ තියෙන කල්බදු පොලිය. එතකොට අවසානයේදී ශේෂ පිරික්සුමේ තියෙන මේ ගෙවූ කල්බදු කියන ගිණුම පියවිලා යනවා. මොකද ඒකෙන් 46ක් වෙනවා කල්බදු ණය හිමියන්ට 10ක් වෙනවා මූල්‍ය වියදම් විදිහට කල්බදු පොලිය කියලා කල්බදු පොලිය ගිණුම හර වෙනවා. එතකොට ගෙවූ කල්බදු ගිණුම ශේෂ පිරික්සුමේ තියෙන ගෙවූ කල්බදු ගිණුම පියවිලා ගිහිල්ලා අපිට ඉතුරු වෙනවා මෝටරත ගිණුමයි කල්බදු ණය හිමි ගිණුමයි. එතකොට කල්බදු සම්බන්ධයෙන් පොලිය කියලා මූල්‍ය වියදමක් ජනිත වෙනවා රුපියල් 10000ක එක යනවා අපේ ලාභ ගිණුමට. එතකොට මෙතන මේ කල්බදු ණය හිමියන්ගේ 2019 2020 ගිණුම් වර්ෂයට ගෙවන්න ඕනේ කොටස ජංගම වගකීම් වල පෙන්නලා ඉතිරි අපි මූල්‍ය අර්ථ ප්‍රකාශයේ දීර්ඝකාලීන ජංගම නොවන වත්කම් යටතේ කල්බදු ණය හිමි විදිහට පෙන්නනවා ඉතිරි ප්‍රමාණය. ඒ කියන්නේ එතන කල්බදු ණය හිමි වටිනාකම වෙන්නේ 100ක් තියෙනවා. හරි. මේ 100න්
100 තියෙනවා මේ 100න් අඩු වෙනවා 46ක්. එතකොට 54යි මේ 18 19 අවුරුදු. ඊළඟට ලබන අවුරුදු ගිණුම් වර්ෂය ගෙවන්න ඕනේ තව 54ක්. එතකොට මේ 54න් ලබන අවුරුද්දේ ගෙවන්න ඕනේ වාරිකයේ වටිනාකම 18යි. එතකොට 36ක් ලබන අවුරුද්දේ කල්බදු ගෙවන්න ඕනේ ලබන අවුරුද්දේ ගෙවන්න ඕනේ වාරිකයේ අඩු කරාට පස්සේ කල්බදු නයිමියන්ගේ නයිමි වටිනාකම වෙනවා 36ක්. ඒක යනවා ජංගම නොන වකින් යටතේ කල්බදු කියලා. එතකොට 18000ක් ප්‍රමාණය යනවා ගෙවිය යුතු කල්බදු වාරිකය කියලා ජංගම වකින් යටතේ අපි මූල සත්‍ය ප්‍රකාශ හදනවා. ඒ දෙක මතක තියාගන්න ඕන. ඔන්න විදිහ තමයි අපි ගැළපිලි අංක 3 විසඳන්නේ. මම හිතුවා පැහැදිලිද කියලා ගැළපිලි අංක 3 විසඳන විදිහ. ඊළඟට ගැළපිලි අංක 4ට ගියොත් එහෙම ගැළපිලි අංක 4ේදී ලී බඩු හා උපකරණවල ඡේදීමක් අපිට දෙන්නේ. මේ සමාගම ලී බඩු හා උපකරණ අවුරුද්දකට 105 ගානේ ෂේ කරනවලු. ඒතර ගැළපිලි අංක 4ට ගියොත් එහෙම ගැළපිලි අංක 4ේදී ආයතනයේ ලී බඩු උපකරණ ගැන අපිට ගැළපිල්ලක් දෙන්නේ. ආයතනයේ ලී බඩු උපකරණ වාර්ෂිකව 105 ගානේ ෂේ කරනවලු. හැබැයි මේ පළදාය ජීව කාලය අපේ මේ ගිණුම් වර්ෂය 2018 ඉඳලා ආරම්භයේ ඉඳලා ඉදිරි අවුරුදු 5ට විතරක් සීමා වෙනවා කියලා අපිට දෙනවා මේ ගැළපිල්ල. එහෙමනම් පළදාය ජීව කාලයේ සීමා වෙනවා අවුරුදු 5කට. එහෙනම් අපි බලමු කොහොමද. ඒතර මේ ලී බඩු උපකරණ වල ශේෂ පිරික්සුමේ තියෙන පිරිවැය වෙනවා අපේ ගිණුම් වර්ෂයේ ආරම්භයේට 2,60,000. 2018 4.1ට මේ ලී බඩු උපකරණ වල පිරිවැය 2,60,000. ඒ වගේම 2018 4.1ට සම්මුචිත සේවයෙන් කිරීම තියෙනවා මේ ලී බඩු උපකරණ වල ගිණුම් වර්ෂයේ ආරම්භයට 1,30,000. මත 130. එහෙනම් අපි දැන් මේක පළදාය ජීවිත කාලේ ඉදිරි අවුරුදු 5ට සීමා වෙන නිසා මේ ගිණුම් වර්ෂයේ ආරම්භයේ ඉඳලා අපි මොකද කරන්නේ අපි ලී බඩු උපකරණ වල පිරිවැයෙන් මෙතෙක් වෙච්ච සම්මුචිත සේවයෙන් කිරීම ප්‍රමාණය අඩු කරාට පස්සේ අපට ලැබෙනවා අවුරුද්ද ආරම්භයේදී අවුරුද්ද මුලට මේ ලී බඩු උපකරණ වල ධාරණාගය 1,30,000 මම 130ක්. අවුරුද්ද මුලට මේ ලී බඩු උපකරණ වල ධාරණාගය අපිට හොයා ගන්න පුළුවන් 130යි. නැත්නම් 1,30,000යි. හරි. දැන් මෙහෙම කරන්නේ මේ ලී බඩු උපකරණ වල දැන් ෂේවි ප්‍රමාණය හොයාගන්න. මොකද අවුරුදු 5කට මේකේ පළදාය ජීව කාලය සීමා වෙන නිසා. හරි. ඒ අනුව අපි කරන්නේ මොකද්ද? දැන් මේ අවුරුද්දේ මුලින් ඉඳලානේ ධාරණාගේ අවුරුදු 5කට සීමා වෙන්නේ නිසා අපි මේ ධාරණාගය වෙන 1,30,000 අපේ දැන් නව පළදාය ජීව කාලය වෙන අවුරුදු 5 බෙදනවා. බෙදුවම අපට ලැබෙනවා ලී බඩු උපකරණ වල වාර්ෂික ෂේවි විදිහට මේ අවුරුද්දේ රුපියල් 26,000 නැත්නම් 26. ඔන්න ඔය විදිහ තමයි මේ ගැළපිල්ලේ මේ පළදාය ජීවිත කාලය අවුරුදු 5කට සීමා වුණා කියලා දුන්නාට පස්සේ අපි ලී බඩු උපකරණ වල ෂේවීම් ගණනය කරන්නේ. ඊට ගැළපිලි විසඳන්නේ අන්න ඒ විදිහට. ඊළඟ ගැළපිලි අංක 5. ගැළපිලි අංක 5ේදී සමාගම 2019 3.31 දින කියන ගිණුම් වර්ෂය අවසාන දිනේ ඉදිරියට 125ක ලාභයක් එකතු කරලා රුපියල් 25000ක ඉන්වොයිස් මිලක් තීරණය කළ බාහන තොගයක් හරි සුනිල් ට්‍රේඩර්ස්ට යවනවා. එතකොට යවන්නේ ගිණුම් වර්ෂයේ අවසාන දවසේ ඉදිරියට 125ක් එකතු කරලා රුපියල් 25000ක ඉන්වොයිස් මිලක් තීරණය කරපු බාහන තොගයක් තමයි යවන්නේ සුනිල් ට්‍රේඩර්ස්ට. එතකොට මේ ඉන්වොයිස් වටිනාකම සහ ඉන්වොයිස් වටිනාකම විකුණුම් සහ වෙළඳ සහ වෙනත් ලැබිය යුතු දෙයක් ගිණුම් වල ඇතුළත්. එහෙනම් යව ප්‍රමාණය විකුණුම් ගිණුමටත් එකතු වෙලා 25 විකුණුම් ගිණුමටත් එකතු වෙලා අනිත් අතට වෙළඳ හා වෙනත් ලැබිය යුතු දේවල්ට එකතු වෙලා තියෙනවා. මේ තොගය 2019 4.5 දිනේ කියන්නේ අපේ ගිණුම් වර්ෂය ඉවර වෙලා අප්‍රේල් 5 වෙනිදා සුනිල් ට්‍රේඩර්ස් වෙත බාර දුන්නා කියලා ප්‍රවාහ නියෝජ්‍ය දැනුම් දෙනවා. මේ සම්බන්ධයෙන් සුනිල් ට්‍රේඩර්ස් කියන රුපියල් 10000ක අත්තිකාරා මුදලකුත් ලැබිලා වෙළඳ සහ වෙනත් ලැබිය යුතු දෑ ගිණුමට බැර කරලා තියෙනවා දැනට. හරි. සුනිල් ට්‍රේඩර්ස් 10000ක අත්තිකාරා මුදලක් ගෙවලා තියෙනවා. ඒක අපි මේක සමාගම වෙනත් වෙළඳ සහ වෙනත් ලැබිය යුතු දෑ වලට බැර කරලා තියෙනවා. ඉහත දැක්වෙන ඉතිරි නිමි බාහන තොගය හරි. කියන්නේ ඉහත දැක්වෙන ඉතිරි නිමි බාහන තොගය මෙම තොගය තුල මෙම තොග ඉහත දැක්වෙන ඉතිරි නිමි බාහන තොගය තුල මෙම තොගය ඇතුළත් නැත. හරි. ඉතින් නිමි බාහන තොගය ඇස්සේ මේ යව බාහන තොගයේ පිරිවැය නැහැ කියලා කියනවා. හරි. ඔතන අපිට දෙන ගැළපිල්ල. පස්වෙනි ගැළපිල්ල. එහෙනම් අපි ඔය අනුව මේ ගැළපිල්ල විසඳනකොට අපි ඉස්සෙල්ලාම
අපි මේ භාණ්ඩතොගේ ඉන්වොයිස් මිල විදිහට මේ ගාණ දෙන්නේ රුපියල් 25. 25000. එහෙනම් අපිට හොයාගන්න වෙනවා මේ භාණ්ඩතොගේ පිරිවැය. ඒ භාණ්ඩතොගේ පිරිවැය අපිට හොයන්න නම් හැබැයි පිරිවැය ඉන්වොයිස් මිල 25000යි පිරිවැයට 125ක් එකතු කරලා තමයි භාණ්ඩේ මේ ලකුණු කරන්නේ. එහෙනම් අපි භාණ්ඩේ ඉන්වොයිස් මිල බෙදනවා 125න් වැඩි කරනවා 100න් අපිට ලැබෙනවා යවුම් භාණ්ඩතොගේ පිරිවැය 20000ක් නැත්නම් 20ක් විදිහට. එතකොට මේ භාණ්ඩතොගේ ගිණුම් වර්ෂය අග වෙනකොට අපිට පැහැදිලි මේක මාර්ගස තොගයක්. මොකද මේ තොගය යවලා තියෙනවා ඒ බාරගත්ත කියලා තාම සඳහනක් අපිට දෙන්නේ නැහැ. ගිණුම් වර්ෂය අග වෙනකම්ම බාරගත්තාය කියලා නිල වශයෙන් දැනුම් දීම ලැබෙන්නේ නැහැ. අපි දන්නේ ආයතනෙ යවුවා කියලා විතරයි. ඒ නිසා මේක අනිත් පැත්තෙන් බාරගත්තා කියලා දැනුම් දීම ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේක අපිට ගන්න වෙනවා 2019 331 දිනට මාර්ගස තොගයක් විදිහට අපි ඒක මේ සමාගමේ නිමි භාණ්ඩ තොගයට එකතු කරන්න වෙනවා මේ රුපියල් 20000. ඒක එක කරුණාකර මතක තියාගන්න ඕනේ. ඊට මේ 20000 2019 331 දිනට අගනිමි තොගයට එකතු වෙන්න ඕනේ මාර්ගස් තොගයක් විදිහට. අනික් අතට ශේෂ පිරිසුමේ තියෙනවා වෙළඳ ලැබිය යුතු ලෑවල 90000ක හර ශේෂයක්. ඒ වගේම විකුණුම් තියෙනවා 4800ක්. ඔය විදිහට තියෙනවා. එතකොට මේ සමාගම භාණ්ඩ තොගය යවුව ගමම විකුණුම් විදිහට සටහන් කරලා තියෙනවා. එහෙනම් ඒක වැරදි. මොකද හේතුව විකිණීම අපසයෙන් පදන මත ඕ නැත්නම් ඒ යවුම් භාණ්ඩ තොගය බාරගත්තා කියලා නිල වශයෙන් අපිට දැනුම් දීලා නැහැ. ඒ නිසා අපිට මේක විකුණුම් විදිහට සටහන් කරන්න බෑ. ඒ නිසා විකුණුම් විදිහට සටහන් කරලා තියෙන එක වැරදි. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? අපි කල යුතුයි විකුණුම් වලින් විකුණුම් ගිණුමට දැනට බැරලා තියෙන මේ ඉන්වොයිස් වටිනාකම විකුණුම් ගිණුමේ ඉවත් කරන්න. ඒ නිසා අපි විකුණුම් ගිණුමෙන් මේ විදිහට ඉවත් කරන්න ඕනේ. අදාළ වටිනාකම 25ක් විකුණුම් වලට හර වෙලා නැත්නම් විකුණුම් වලින් අඩු වෙලා අනෙක් අතට වෙළඳ ලැබිය යුතු දෑ වලින් 25ක් බැර වෙන්න ඕන. හරි? විකුණුම් ගිණුම මෙන් අඩු වුණා 25000ක් විකුණුම් හර වෙලා මත අඩු වෙලා අනෙක් අතට වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ ණය ගැතියෝ ඒකෙන් අපි බැර වෙන්න ඕනේ ඒ ප්‍රමාණය 25000ක වටිනාකම. අනෙක් අතට 10000ක අත්විකාරමක් අපට ගෙවලා තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒ ගෙවුව අත්විකාරම දාලා තියෙන්නේ වෙළඳ ලැබිය යුතු දෑ වලට. හරි ඒකක් තියෙනවා. ඒ ගෙවුව 10ක් 10000ක් තියෙනවා වෙළඳ ලැබිය යුතු දෑ කිනුවේ බැර වෙලා. දැන් වෙළඳ ලැබිය යුතු දෑ කිනුව බැර වෙච්ච එක වැරදි. මොකද මුදල් පොත හර කරලා මෙයා වෙළඳ ලැබිය යුතු දෑ කිනුම බැර කරලා අදාළ අත්විකාරම. ඒ නිසා ඒක අපි දැම්මම ඒ අත්විකාරම දාන්නේ නැහැ. ණයගැතියන්ට අපි ඒක අත්විකාරණ ගිණුමකට දාගන්නේ. ඒක අපේ වගකීම් ශේෂයක්. ඒ නිසා අපි ඒක නිවැරදි කරන්න වෙළඳ ලැබිය යුතු දෑ ගිණුම හර කරනවා 10000 ඒ අත්විකාරම වෙළඳ ලැබිය යුතු දෑ ගිණුමට බැර කිරීමේ වරද නිවැරදි කරන්න. අනික් අතට අපි විකුණුම අත්විකාරම් කියලා ගිණුමක් අරගෙන ඒ ගිණුම බැර කරනවා. ඒක මෙන්න මේ විදිහට විකුණුම අත්විකාරම් ගිණුම. ඒක මෙතනින් මෙහාට එනවා. විකුණුම අත්විකාරම් කියලා කියන එක වගකීමක් විදිහට සමාගමේ මූලධර්ම ප්‍රකාශ ජංගම වගකීම් යටතට මේ 10000 පෙන්නනවා. ඊළඟට වෙළඳ ලැබිය යුතු දෑ ගිණුම තුලනය කරාට පස්සේ අපිට ලැබෙනවා 75000ක් ශේෂයක් වෙළඳ ලැබිය යුතු දෑ ගිණුම අවසානයේ මේක යනවා මූලධර්ම ප්‍රකාශ ජංගම වගකම් යටතට. අනික් අතට විකුණුම් ප්‍රමාණය ආදායම් ප්‍රකාශයේ දක්වන ප්‍රමාණය ආදායම් ප්‍රකාශනයේ විකුණුම් විදිහට දැක්විය යුත්තේ මෙන්න මේ 4775ක වටිනාකම. එතකොට ඒ විදිහට තමයි අර මාර්ගස තොගයක් විකුණුම් විදිහට සලකපු එක අපි නිවැරදි කරන්නේ මේ ගැළපිල්ල යටතේ. මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා. මම සටහන ආකාරයෙන් තීගිණුම් වල දාලා මේක පැහැදිලි කරේ ඔබට වඩා හොඳින් මේක අවබෝධ කරගන්න. මම හිතනවා මේ ගැළපිල්ල පස්වෙනි ගැළපිල්ල අපි විසඳපු ආකාරය ඔබට හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා මේ ඔබ සීමිත ඔබිමා සමාගමේ නිෂ්පාදන සමාගමේ ගානේ 6 වෙනි ගැළපිල්ල කියනවා මේ සමාගම මේ ගෙවු ලාභාංශ විදිහට ප්‍රමාණයක් දැක්වෙනවා අපේ 2019 මාර්තු 31ට ශේෂ පිරික්සමේ ඒ ගෙවු ලාභාංශ විදිහට දැක්වෙන වටිනාකම වෙන්නේ රුපියල් 100ක වටිනාකම ලක්ෂයක වටිනාකම.
එතකොට ගෙවු ලාභාංශ විදිහට දැක්වෙන්නේ 2018 අවුරුද්දේ ලාභයේ මත ගෙවන්න යෝජනා කළ පසුගිය වාර්ෂික මාස සභාවේ සීමිත අනුමත වෙච්ච ලාභාංශ ප්‍රමාණය කියනවා ඒ ගෙවු ලාභාංශය දක්වන්නේ මේ අවුරුද්දේ ශේෂ පිරික්සුමේ. හැබැයි අපේ ප්‍රවර්තන වර්ෂයේ සමාගම වර්ණීය කොටසකට රුපියල් 2කුත් සාමාන්‍ය කොටසකට රුපියල් 3කුත් මේ අවුරුද්දේ ලාභාංශ ගෙවන්න යෝජනා කරා කියලා කියනවා මේ 6 වෙනි ගැළපෙල්ල. එහෙනම් ගෙවු ලාභාංශ විදියට ශේෂ පිරික්සුමේ තියෙන 2018 වර්ෂයේ ලාභය මත ගෙවන්න යෝජනා කරලා ගෙවු ප්‍රමාණය ඒ වගේම මේ අවුරුද්දේ යෝජනා කරන සමාගම මේ ප්‍රවර්තන වර්ෂයේදී වර්ණීය කොටසකට රුපියල් 2ක නියමිත ලාභාංශයයි සාමාන්‍ය කොටසකට රුපියල් 3ක ලාභාංශය ගෙවන්න යෝජනා කරනවා. එතකොට අපි ඒක මෙන්න මේ විදිහට ඇනලයිස් කරොත් එහෙම 2017 වර්ෂයේ අනුමත වෙලා මේ අවුරුද්දේ ගෙවු ලාභාංශය 100යි. මෙන්න මේ ප්‍රමාණය තියෙනවා ශේෂ පිරික්සුමේ හරට. හැබැයි ඒක 2018 වර්ෂයේ අනුමත වෙලා මේ අවුරුද්දේ ගෙවු ලාභාංශය. ඊළඟට මේ අවුරුද්ද යෝජනා වෙනවා වර්ණීය ලාභාංශයක් ගෙවන්න මේ අවුරුද්දේ රුපියල් 60000 වෙන රුපියල් 60ක. අනිත් අතට මේ අවුරුද්දේ සාමාන්‍ය කොටස් සඳහා යෝජිත ලාභාංශයක් තියෙනවා රුපියල් 1,50,000 කින් මත නැත්නම් 150ක්. හැබැයි වර්ණීය කොටස් හිමියන්ට සමාගමේ ලාභාංශ ගෙවනවා සාමාන්‍ය කොටස් හිමියන්ට කලින් ඒක ස්ථිරයි. ඒ නිසා වර්ණීය කොටස් හිමියන්ට ලැබෙන ලාභාංශය අපට නියත නිසා ස්ථිර නිසා ඒක අපට පුළුවන් ලාභ ගිණුම ඒක අපට පුළුවන් හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ අදවගත ලාභයෙන් අඩු කරන්න. ඒතර සාමාන්‍ය කොටස් හිමියන්ට ඊළඟ ලාභාංශය සාමාන්‍ය කොටස් හිමියන් ලාභාංශ ගන්න බැරි අනිවාර්යෙන් බැඳලා නැහැ. සමාගම ලාභ විපියෝ විතරයි ගෙවන්නේ. නමුත් යෝජනා කළා තියෙන 150. එතකොට අපි 2017 වර්ෂයේ සමාගම ගෙවුව ලාභාංශ ප්‍රමාණය වෙන 100 සහ වර්ණීය කොටස් සම්බන්ධයෙන් මේ අවුරුද්දේ අනිවාර්යෙන් කිව යුතු ලාභාංශ වෙන 60 අපි හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ රඳවාගත් පිපීම් වලින් අඩු කරනවා. එතකොට එහෙම අඩු කරන වටිනාකම වෙන්නේ 2018 වර්ෂයේ යෝජනා කරලා මේ අවුරුද්දේ ගෙවුව 100ක ලාභාංශයත් ඒ වගේම මේ තමයි ගිය අවුරුද්දේ සාමාන්‍ය කොට සිමෙන්ට ගෙවන්න යෝජනා කරපු ලාභාංශය. ඒ ගෙවලා තියෙන මේ අවුරුද්දේ. එතකොට අනික් අතට මේ අවුරුද්දේ වර්ණීය කොට සිමෙන්ට ගෙවන්න යෝජනා කරලා නැත්නම් ගෙවන්න නියමිත අනිවාර්යෙන් ගෙවිය යුතු ලාභාංශය වෙන 60ටත් අපි හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ අදවගත පිපී වලින් අඩු කරනවා. එතකොට මෙන්න මේ ප්‍රමාණය 2018 වර්ෂයේ සාමාන්‍ය කොට සඳහා යෝජිත ලාභාංශය ලබන අවුරුද්දේ ලාභ ගණනය කරලා ගෙවුවට පස්සේ ඒක ඒ අවුරුද්දේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශයෙන් අදවගත ලාභයෙන් 150 අපි අඩු කරනවා. ඒ 100 ඒ අවුරුද්දේ සාමාන්‍ය කොට සිමියන්ට ගෙවන්න යෝජනා කරලා තිබිලා සත්‍ය වශයෙන්ම අපේ ගිණුම් වර්ෂයේ ප්‍රවාසන ගිණුම් වර්ෂයේ ගෙවුව ප්‍රමාණය නිසා හිමිකම් වෙනස් වීම ප්‍රකාශයෙන් ලාභාංශ කියලා අඩු වෙනවා. අදවගත පිපීම් වලින් ඔක්කොම 100ක් සාමාන්‍ය කොටස් සඳහා 60ක් වර්ණීය කොටස් සඳහා මේ අවුරුද්දේ අඩු වෙනවා. විශේෂයෙන්ම ලබන අවුරුද්දේ එතකොට ආයතනයේ මේ නිෂ්පාදන ව්‍යාපාර ලාභ ඉපුවට පස්සේ සමාගම අපේ මේ යෝජිත සාමාන්‍ය සීමාවෙන් යෝජිත ලාභාංශය ලබන අවුරුද්දේ අපිට ගිණුම් පිල්ල කරනකොට ඒ අවුරුද්දේ 2019 අවුරුද්දේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශයෙන් 150 අඩු කරනවා. මේ අවුරුද්දේ ප්‍රවර්තන වර්ෂයේ ලාභය මත පිහිටලා ඒක සාමාන්‍ය සීමාවෙන් ලාභාංශ ගෙවන එක අපි ඉගෙන ගත්තා. අනිවාර්ය නෑ ලාභ ඉපියොත් විතරයි ලාභාංශ ගෙවන්නේ. මොකද වර්ණික වෙනස් හිමියන්ට අනිවාර්යෙන් ලාභාංශ ලැබෙනවා. ඒ නිසා ඒක නිශ්චිතයි. තුන් ආකාරයට තමයි මේ ගැළපිලියන් 6 යටතේ අපි විසඳන්නේ මේ ලාභාංශ සම්බන්ධ ගැළපීම. මම හිතන්නේ ඒකට ඔබට පැහැදිලිද කියලා මොනවා හරි පැහැදිලි තැනක් තියෙනවා නම් ඒක කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක බලලා අවසන්. ඊළඟ ගැළපිලියන් 7 යටතේ කියනවා පාරිසරික හානියක් වෙනුවෙන් සමාගම රුපියල් ලක්ෂ 5ක වන්දියක් ඉල්ලලා පාරිසරික හානියක් වෙන සමාගමෙන් රුපියල් ලක්ෂ 5ක වන්දියක් ඉල්ලලා පරිසර ආයතන විසින් අඩු පවරලා දිනවල මේ වන්දි මුදල ගෙවීමට සිදුවීමේ ඉඩකඩ අඩු බව
සමාගම නීතිඥයන් දැනුම් දී ඇත. මේක අපි LKS 37 යටතට ගෙනෙනවා අසම්භාව්‍ය වගකීම් යටතට අදාළ අසම්භාව්‍ය වගකීමක් අපි දක්වන්න නැද්ද කියන ප්‍රශ්න අපිට මෙතන එනවා. අපි මෙතනදී සමාගමට විරුද්ධව නඩුවවලා තිබ්බට සමාගම නීතිඥයන් කියනවා මේ සම්බන්ධයෙන් සමාගමට නඩු වන්දි මුදල් ගෙවන්න තියෙන ඉඩකට හුඟක් අඩුයි කියලා. ඒක අඩු නිසා අපිට මෙතන අවධානමක් නැහැ. ඒ නිසා අපි මේක හෙළිදරව් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගිණුම් පොත්වල හේතුව සමාගමේ අනාගතයේදී සමාගමේ ආර්ථික සම්පත් ගලා යෑමේ සම්භාවිතාවයක් නැහැ. සම්භාවිතාව ඉතාම අඩුයි. ඒ නිසා අපිට මේක ගැළවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් අතට හෙළිදරව් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ගැළපිලි අංක 8 වාර්ෂික ආදායම් බද්ද ලක්ෂය කියලා ඇස්තිමේන්තු කරනවා. ඒකට කලින් අවුරුද්දේ ගෙවුව බදු ප්‍රමාණයක් අපට මේ අවුරුද්දේ දෙන්නෙත් නැහැ. ශේෂ පිරික්සුමේ මේ අවුරුද්දේ ඇස්තිමේන්තු කරන බදු ප්‍රමාණය ලක්ෂය කියලා විතරයි අපට දෙන්නේ. ඒ නිසා මේ ඇස්තිමේන්තු කරන බද්ද රුපියල් ලක්ෂය අපි පුළුවන් ලාභ ගිණුම් පිළිල කරාට පස්සේ බදු පෙර ශුද්ධ ලාභයට මේ 100 ගලපලා ප්‍රවර්තන වාර්ෂයේ බදු විදිහට කාලච්ඡේදයේ බදු පසු ලාභය ගන්න මේ 100 ගලපලා අනිත් අතට එතකොට ජීවිත බදු විදිහට 100ක් මූල හත ප්‍රකාශ ජංගම වකීම් යටතේ පෙන්වන්න ඕනේ ජීවිත බද්ද ජීවිත ඇස්තිමේන්තු කරන බද්ද 100ක් කියලා. ඒතර ලාභ ගිණුමේ කාලච්ඡේදයේ ලාභය බදු පෙර ලාභයට මේ 100 ගලපලා බදු පසු ලාභය ලබා ගන්න ඕනේ. අනිත් අතට මූල හත ප්‍රකාශනයේ ජංගම වගකීම් යටතේ ගෙවිය යුතු බදු කියලා 100ක් දාන්න ඕනේ මේ ඇස්තිමේන්තු කරන බද්ද. ඒකට අපිට උණ සහ අධිබදු ගැලපීමක් මෙතන සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද පහුගිය වර්ෂයේ බදු වෙන කිරීමක් අපිට දීලා නැහැ මේ ශේෂ පිරික්සුමේ. අනිත් අතට සමාගම මේ ගැලපිලි අංක 9 අපිට දෙනවා ගිණුම් වර්ෂ අවසානයේ 2019 දිනට තිබ්බ සෑම සාමාන්‍ය කොටස් 5කටම එක කොටස ගානේ හිමිකම් නිකුතුවක් කරලා තියෙනවා. එතකොට මේ කොටසක් හිමිකම් නිකුතු යටතේ කොටස නිකුත් කරගෙන රුපියල් 25 ගානේ නිකුත් කරන දල අරන් තියෙන්නේ. තාවත් මේක ගිණුම්ගත කරලා නැහැ කියලා අපිට කියනවා. මේ කොටස කියන්නේ මේ හිමිකම් නිකුතු යටතේ නිකුත් කරපු කොටස් අර යෝජිත ලාභාංශ වලට හිමිකම් ලබන්නේ නැහැ කියලා කියනවා. අපිට ඒක ලාභාංශ කලිපක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට අපේ ශේෂ පිරික්සුමේ 2019 31 දිනට තියෙනවා සාමාන්‍ය කොටස් 50000 2019 31 දිනට ශේෂ පිරික්සුමේ හිමිකම් නිකුතු යටතේ නිකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ සෑම සාමාන්‍ය කොටස් 5කටම එකක්. ඒ නිසා අපි දැනට තියෙන සාමාන්‍ය කොටස් 50000 පහෙන් බෙදුවොත් හිමිකම් නිකුතු යටතේ කොටස් 10000 අලුතෙන් නිකුත් කරනවා. නිකුත් කරන රුපියල් 25 ගාන එහෙනම් සමාගමට සල්ලි ලැබෙන රුපියල් 250,000. එහෙනම් අපි දන්නවා හිමිකම් නිකුතුවේදී අපේ 28 හිමිකම් නිකුතුවේදී මුදල් ලැබෙනකොට මුදල් බැංකුව හර කරනවා රුපියල් 25000 අනිත් අතට ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය බැර කරන රුපියල් 250,000 නම් 250. මුදල් බැංකුව හර කරන 250 ප්‍රකාශිත සාමාන්‍ය ප්‍රාග්ධනය බැර කරනවා 250. ඒතර සමාගමේ ප්‍රාග්ධනය සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය 250,000කින් වැඩි වෙනවා. අනිත් අතට සමාගමට මුදල් බැංකුවට මුදල් කියන වත්කම 250,000කින් වැඩි වෙනවා. ඒත් ඔන්න ආකාරයෙන් තමයි සමාගම 2019 31 මෙතන අවුරුද්ද අග සිදු කරපු හිමිකම් නිකුතු අපි ගිණුම්ගත කරන්නේ. මම හිතන්නේ ඔබට පැහැදිලිද කියලා. නවවෙනි ගැලපිලි අපි විසඳපු විදිහ. හරි එහෙනම් අපි ගැලපිලි ටික ඔන්න ආකාරයට සාකච්ඡා කරා සීමිත ඔබිමා සමාගමේ. එහෙනම් අපිට පුළුවන් මේ ගැලපිලි සාකච්ඡා කරාට පස්සේ අපි අපේ ගාන අහලා තියෙන ආකෘතීන් ටික සම්පූර්ණ කරන්න යන්න පුළුවන්. ඒතර මූලිකව අපෙන් අහනවා මේ සමාගමේ ලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ඒ වගේම 2019 මාර්තු 31 දින අවසන් වාර්ෂය සඳහා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය සහ 2019 31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය පිළිවෙල කරන්න කියලා අපෙන් ඉල්ලනවා මේ ගානේ. එහෙමනම් මූලිකව අපි මේ ගානේ සාකච්ඡා කරා ගැලපිලි 9ක් සාමාන්‍ය කොටස් සාකච්ඡා කරා හිමිකම් නිකුතු ළඟට එනකම්ම තිබුණ ගැලපිලි ටික. ඊට අමතරව තව ගැලපිලි 3ක් තියෙනවා. පොදු සංචිතයට මාරු කිරීම සහ අර වියදම් තුල තියෙන පරිපාලන
වියදම් තුළ තියෙන අධ්‍යක්ෂ ගාස්තු විගණන ගාස්තු වාගේ දේවල් වෙනම හෙලි කරන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් වෙන ගැළපිල්ලක් සහ 11 වෙනි ගැළපිල්ල සහ 12 වෙනි ගැළපිල්ල ප්‍රත්‍යාගන්නේ. ඒක අපි ගාන හදාගෙන අතරතුරේදී අපි ටික හදමු ඒ ගැළපිලි තුන. එහෙනම් මූලිකව මම ඔයගොල්ලන් සඳහන් කරා මේ සීමිත ඔබිමා සමාගම කියන්නේ නිෂ්පාදන සමාගම. මේක නිෂ්පාදන සමාගමක් නිසා අපිට මේ සමාගමේ නිෂ්පාදන පිරිවැය හොයාගන්න වෙනවා. ඒ වගේම ලාභය ගණනය කිරීම සඳහා. එහෙනම් අපිට නිෂ්පාදන ගිණුමක් ඉල්ලන්නේ මේ ගානේ. අපෙන් කෙලින්ම ඉල්ලන්නේ ලාභ වෙනත් ලාභ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. අපෙන් ඉල්ලන්නේ ලාභ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. ඒ නිසා නිෂ්පාදන ගිණුමක් අපට අපෙන් ඉල්ලන්නේ නැති නිසා අපිට පෙර වැඩවල නිෂ්පාදන ගිණුමක් හදන්න වෙනවා. පෙර වැඩවල හදලා අපිට නිෂ්පාදන පිරිවැය සහ ඒසුරින් දල ලාභය හොයාගන්න වෙනවා. අපිට ගාන ඉදිරියට යන්න. එහෙනම් අපි ඉස්සෙල්ලාම පෙර වැඩවල මේ සමාගමේ නිෂ්පාදන ගිණුමක් හදලා එහෙන් අපි නිෂ්පාදන පිරිවැය හොයාගනිමු. සමාගම් ගාන ප්‍රැක්ටිස් කරන්න අවශ්‍ය වෙන විදිහට කරන නිසා හිමින් සාකච්ඡා කරන්නේ කොටසින් කොටස. නමුත් ප්‍රායෝගික ගානක් හදනකොට අපිට හැම දෙයක්ම එක ගැළපිල්ලක් අපිට ගානක් හදනකොට විභාගයේදී මීට වඩා කාලය ඉතුරු කරගනිමින් ඉක්මනට හදන්න සිද්ධ වෙනවා. දැනට මේක අවබෝධ කර ගැනීම උදෙසා සහ මේක තියෙන විෂය කරුණු ඔබට පැහැදිලි කර ගැනීම උදෙසා මම වෙලාව අරගෙන පැහැදිලි කරන්න. එහෙමනම් අපි ඉස්සෙල්ලාම මේ නිෂ්පාදන ගිණුම ගියොත් එහෙම පෙර වැඩවල මම වෙන්න මේ විදිහට පෙර වැඩවල නිෂ්පාදන ගිණුමක ආකෘතියක් දාගෙන තියෙනවා. ඒකට අපි බලමු කොහොමද නිෂ්පාදන පිරිවැය මේ ගානේ අපි ගණනය කරන්නේ කියලා. ඔබිමා සමාගමේ අපිට දෙනවා ශේෂ පිරික්සුමේ අපි බලමු ඉස්සරහම අපට අවශ්‍ය වෙනවා ආරම්භක අමුද්‍රව්‍ය තොගය. එමනම් ආරම්භක අමුද්‍රව්‍ය තොගය මේ සීමිත ඔබිමා සමාගමේ ශේෂ පිරික්සුමේ දීලා තියෙනවා 2018 4 එක දිනට ආරම්භක තොග 2018 4 එක දිනට ආරම්භක තොගේ තියෙනවා 260. ඔබ ශේෂ පිරික්සුම බලන්න මම ඔබට වෙලා තියෙන ගානේ ඒකේ තියෙනවා 2018 4 එක දිනට ආරම්භක තොගය 260 අමුද්‍රව්‍ය තොගය ආරම්භක අමුද්‍රව්‍ය තොගය. ඊළඟට අපේ අවශ්‍ය වෙනවා ආරම්භක අමුද්‍රව්‍ය ගැනුම්. නිෂ්පාදන ගිණුමේ තියෙන ගැනුම් කියලා අමුද්‍රව්‍ය ගැනුම්. එහෙනම් අමුද්‍රව්‍ය ගැනුම් විදිහට තියෙනවා ශේෂ පිරික්සුමේ සීමිත ඔබිමා සමාගමේ 1260. හරි. එතකොට අමුද්‍රව්‍ය තොගයත් ආරම්භක අමුද්‍රව්‍ය තොගයත් ගැනුමුත් එකතු වුණාම අපට ලැබෙනවා නිෂ්පාදනය සඳහා තිබුණ මුළු අමුද්‍රව්‍ය තොගය. ආරම්භක අමුද්‍රව්‍ය තොගයට අමුද්‍රව්‍ය ගැනුම එකතු වුණාට පස්සේ අපට ලැබෙනවා නිෂ්පාදනය සඳහා තිබූ මුළු අමුද්‍රව්‍ය තොගය. එහෙනම් අපි නිෂ්පාදන කටයුතු වලින් සමස්ත අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරලා ඉතුරු වෙච්ච අමුද්‍රව්‍ය තොගය අපි අඩු කරනවා. එහෙනම් අග අමුද්‍රව්‍ය තොගය අපි අඩු කරනවා. අග අමුද්‍රව්‍ය තොගය අපිට වෙනම දෙනවා ගැළපිලි වල පළවෙනි ගැළපිල්ලේ අග අමුද්‍රව්‍ය තොගය තියෙනවා 4,20,000. එහෙනම් අපි අඩු කරනවා අග අමුද්‍රව්‍ය තොගය අඩු කළා 4,20,000. දැන් අග අමුද්‍රව්‍ය තොගය අඩු කරාට පස්සේ අපිට දෙනවා නිෂ්පාදනය සඳහා භාවිතා කළ අමුද්‍රව්‍ය. එමෙන්න නිෂ්පාදනය සඳහා භාවිතා කරපු අමුද්‍රව්‍ය ප්‍රමාණය තියෙනවා 1,100ක්. මම මේක රතු පාටින් කලර් කරා. ඒක තමයි භාවිතා කළ අමුද්‍රව්‍ය. දැන් නිෂ්පාදනය අපිට භාවිත කළ අමුද්‍රව්‍ය පිරිවැයට පසුව අපි ඍජු වියදම් ගැලපිය යුතුයි. මේ ගානේ අපිට ඍජු වියදම් විදිහට දීලා තියෙන්නේ මූලිකව ඍජු වැටු. වෙනත් ඍජු වියදම් කිසිවක් සඳහන් නැහැ. ඍජු නිෂ්පාදන වියදම් විදිහට අපිට දෙනවා ඍජු වැටු. ඍජු වැටු වියදම් වෙනවා මේ ගාන ඍජු වැටු වියදම් වෙනවා 340ක්. ශේෂ පිරික්සුම බලන්න ශේෂ පිරික්සුමේ ඍජු වැටු තියෙනවා 340ක්. එතකොට ඍජු වැටු එකතු කරාට පස්සේ අපිට ලැබෙනවා ප්‍රාථමික පිරිවැය නිෂ්පාදනයේ ප්‍රාථමික පිරිවැය අපිට ලැබෙනවා 1,440ක්. එතකොට මේ නිෂ්පාදන සමාගමේ නොනිමි තොග තියෙනවා මේ නිෂ්පාදන ගිණුමේ නොනිමි තොග ගලපන්නලා තියෙන්නේ නොනිමි තොග අගය කරලා තියෙන්නේ මේකේ තියෙනවා ප්‍රාථමික පිරිවැයට කියලා. නොනිමි තොග අගය කරලා තියෙන්නේ ප්‍රාථමික පිරිවැයට නිසා අපිට සිද්ධ වෙනවා නොනිමි තොග ප්‍රාථමික පිරිවැයට පසුව ගලපන්න. මොකද නොනිමි තොග අගය කරලා තියෙන්නේ ප්‍රාථමික පිරිවැය පදනම් කරගෙන. එහෙනම් මේ ගානේ ආරම්භක නොනිමි තොගයේ තියෙනවා ශේෂ පිරික්සම බලන්න ප්‍රාථමික පිරිවැයට 400යි. ආරම්භක නොමිනි තොගයේ 400යි. ඊළඟට පළවෙනි ගැළපිලි අපිට දෙනවා අග අමුද්‍රව්‍ය නොනිමි තොගයේ තියෙනවා ප්‍රාථමික පිරිවැයට 240ක්. එතකොට ආරම්භක නොනිමි තොගයේ සහ අග නොනිමි තොගයේ අතර වෙනස විදිහට අපිට ලැබෙනවා 400 සහ 240 වෙනස 160ක්.
එතකොට 160 ගැලපුණාට පස්සේ නොනිමි ගැලපුවාට පස්සේ ප්‍රාථමික පිරිවෙයට අපිට ලැබෙනවා 1000 වටිනාකම. ඔබ ශේෂ පිරිසුම හදන්න බලන්න මම මේ ගාන හදනකොට හදන අතරතුරේ මම කියන්නම් ශේෂ පිරිසුමේ උපුටා ගැනීම කරද්දී ඔබ සතුටු තියෙන ශේෂ පිරිසුම බලන්න. හරි. එතකොට 1600යි. එහෙනම් අපි ඊළඟට මේ ගානේ නිෂ්පාදන ආකෘතියට නිෂ්පාදන ගිණුමට අපිට ගලපන්න සිද්ධ වෙනවා පොදුකාර්ය පිරිවැය. පොදුකාර්ය පිරිවැය අපි ගලපනකොට අපිට පේනවා සීමිත ඔබතුමා සමාගමේ ශේෂ පිරිසුමේ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය විදිහට අපිට දෙනවා. නිෂ්පාදන පොදුකාර්ය වියදම් ෂෙයා හැර තියෙනවා කීයක්ද 401ක්. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය වටිනාකමක් තියෙනවා 401ක්. අනික අතර අපිට මතකයි අපි යන්ත්‍ර ෂෙයා ගණනය කරා. යන්ත්‍ර ෂෙයා වීම ගණනය කරා අපිට යන්ත්‍ර ෂෙයා වීම අපිට දා ගන්න පුළුවන් උත්පාදන පොදුකාර්ය යටතට. එතකොට යන්ත්‍ර ෂෙයා වීම විදිහට වෙන්න මේ කොටස් තුනේ එකතුව අපිට ලැබෙනවා යන්ත්‍ර ෂෙයා වීම විදිහට අපි දහස් වලින් කියනවා නම් යන්ත්‍ර ෂෙයා තියෙනවා 37.5 37.5ක් තියෙනවා යන්ත්‍ර ෂෙයා 37.5යි රයිට්. එතකොට අපිට ලැබුණා ප්‍රාථමික පිරිවැයට නොනිමි ගලපුවට පස්සේ ලැබුණ අගයට පොදුකාර්ය පිරිවැය අපි ගැලපුවා. එහෙනම් අපිට ලැබුණ නිෂ්පාදන පිරිවැය 2038.5. නම් සීමිත ඔබතුමා සමාගමේ නිෂ්පාදන පිරිවැය 2038යි. ඊළඟට අපි නිෂ්පාදන පිරිවැය හොයාගත්තට පස්සේ අපිට තියෙනවා දැන් නිෂ්පාදන පිරිවැය තමයි අපි වෙළඳ ගිණුමේ මේ සමාගම පිටින් අමුද්‍රව්‍ය පිටින් බඩු ගන්නේ නැත්තම් ආයතන ඇතුළේම නිෂ්පාදනය කරන්නේ සමස්ත නිෂ්පාදනය කරපු නිමි පිරිවැය වෙළඳ ගිණුමට මාරු වෙනවා. ඒ මාරු වෙන අවස්ථාවේදී මුල නිමිතෝගයක් අපිට තියෙනවා. මුල නිමිතෝගයේ විදිහට ශේෂ පිරිසුමේ තියෙනවා වටිනාකමක් 350යි. එහෙනම් අපි ඒක දානවා නිමිතෝගයේ වටිනාකම 350යි. අනික අතට නිෂ්පාදන පිරිවැය 2038.5යි. එතකොට විකුණන්න තිබ්බ මුළු නිමි බඩු වල වටිනාකම 2338.5ක් විදිහට අපිට ලැබෙනවා. එහෙනම් මේ මුළු නිමිද භාණ්ඩ තොගයෙන් ආරම්භක නිමිද හා නිෂ්පාදන පිරිවැය එකතුවේ අපි අග නිමිතෝගේ අඩු කළ යුතු වෙනවා. එහෙනම් අග නිමිතෝගේ අගය අපිට දෙන්නේ නැහැ. අග නිමිතෝගේ අපිට අගය දෙන්නේ නැති නිසා අපිට සිද්ධ වෙනවා අග නිමිතෝගේ ව්‍යාපාරය තුළ ඉතිරි තෝගේ ගණනය කරන්න. ඒතර ව්‍යාපාරයේ අග නිමිතෝගේ හොයනකොට අපිට දෙනවා අපි දන්නවා 2038යි වෙන මේ ගාන තමයි අපේ නිෂ්පාදන පිරිවැය වෙන්නේ. මේ නිෂ්පාදන පිරිවැය වෙන්නේ මේ ගාන මේ සමස්ත නිෂ්පාදන පිරිවැය ලැබෙන්නේ 1.10000ක්. ඒක අපිට ගාන දෙනවා පළවෙනි ගැලපිරියේ. වර්ෂය තුල නිපදව ඇති භාණ්ඩ එකක ගණන 1.10000ක කියලා සඳහනක් තියෙනවා. එහෙනම් මේ 1.10000ට තමයි අපිට මේ මිලියන 2ක නිෂ්පාදනය පිරිවැය ගිහින් තියෙන්නේ. ඒ නිසා අපි එකකයට ගියපු නිෂ්පාදන පිරිවැය හොයන්න මේ සමස්ත නිෂ්පාදන පිරිවැය 1.10000න් බෙදලා අපි ලැබෙන පිළිතුර වැඩි කරනවා. අපේ ඉතිරි වෙලා තියෙනවා 1.10000ක් ඇදුවට නිමේ එකක නිමේ 1.10000ක් ඇදුවට ඉතුරු වෙලා තියෙනවා එවෙන් 3000ක ප්‍රමාණයක්. එහෙනම් අපි බලනවා 3000කට කොහොමද කියලා. එහෙනම් අපිට ගණනය කරන්න පුළුවන් 2038 එතන මිලියන 2යි 34500 ඒක 10000න් බෙදලා 3000න් වැඩි කරාම අග නිමිතෝගේ වටිනාකම එනවා 611550. ඒතකොට 611550 අපිට දාන්න පුළුවන් වෙළඳ ගිණුමේ අගතෝගේ විදිහට අපිට අඩු කරන්න පුළුවන් ඒ වටිනාකම. හැබැයි ඊට කලින් මේ නිමිතෝගේට අපිට මතකයි තිබුණා මේකේ මාර්ගස්ත තොගයක්. ඒ මාර්ගස්ත තොගය අපිට එකතු කරන්න වෙනවා අග නිමිතෝගේට. මාර්ගස්ත තොගය ලබා ගන්න වෙන්නේ මෙතනින් ගැලපිලි අංක 5න්. එහෙනම් මෙතන ආපු මේ අග නිමිතෝගය අපිට එකතු කරන්න වෙනවා අපේ අවුරුද්ද අග නිමි භාණ්ඩ තොගයට. එහෙනම් මෙතන තිබුණා අග නිමිතෝගයේ විදිහට අපිට ලැබුණා මාර්ගස්ත තොගයේ විදිහට ලැබුණා පිරිවැය භාණ්ඩ තොගයේ පිරිවැය 20000. එහෙනම් මාර්ගස්ත තොගයේ විදිහට අපි 20000ක් එකතු කරනවා අපේ නිමිතෝගයට. ඒතර මාර්ගස්ත තොගයේ 20000යි ගැලපිලි අංක 5 පරිදි. එහෙනම් සමස්ත නිෂ්පාදන සමස්ත නිමි භාණ්ඩ තොගයේ පිරිවැය වෙනවා අපිට 631550. අපි එහෙනම් ඒ ප්‍රමාණය අග නිමි විදිහට අග නිමි තොගයේ විදිහට වෙළඳ ගිණුමෙන් අඩු කරනවා 631.55. එතකොට අපිට ලැබෙනවා විකුණුම් පිරිවැය විදිහට 1750.9 අග නිමි තොගයේ ආකාරයෙන් ගැලපුවට පස්සේ අග නිමි තොගයේ වටිනාකම වෙනවා 631.55. ඒතර ඔන්න ආකාරයට අපි පෙර වැඩවල
නිෂ්පාදන ගිණුමක් හදලා නිෂ්පාදන පිරිවැස ඇසුරින් විකුණුම් පිරිවැය හොයාගෙන ඒ නිෂ්පාදන පිරිවැය පදනම් කරගෙන අග නිමිතෝගේ වටිනාකම අපි හොයාගත්තා. එහෙනම් දැන් අපි දන්නවා මේ සමාගමේ අවුරුද්දේ නිෂ්පාදන පිරිවැය දන්නවා, විකුණුම් පිරිවැය දන්නවා, ඒ වගේම අග නිමිතෝගේ වටිනාකම දන්නවා. අපි සියල්ලම නිෂ්පාදන ගිණුමක් ඇසුරින් ගණනය කරගත්තා. එහෙමනම් අපි ඒකෙන් පස්සේ අපිට යන්න පුළුවන් අපෙන් ඉල්ලන පළවෙනි එක ලාභ වෙනස් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයට. ඒතකොට ලාභ වෙනස් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයට අපි ගියාම ඔබට පේනවා මේ ශේෂ පිරික්සුම අපි බලමු ලාභ වෙනස් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයට ශේෂ පිරික්සුමේ උපනාගත යුත්තේ මොකක්ද? සහ අපේ ගැළපිලි වලින් වෙනදා ලාභ ගිණුමට නැත්නම් ලාභ වෙනස් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයට අපේ ගැළපිලි වලින් එන්නේ මොනවද? ශේෂ පිරික්සුමෙන් අපි උපනාගත යුත්තේ මොනවද කියලා බලලා අපි අපේ ආදායම් ප්‍රකාශනය පිළියෙල කරමු. ආදායම් ප්‍රකාශනයේ පළවෙනි අයිතම විදිහට ඔබට පේනවා තියෙනවා විකුණුම්. එතන විකුණුම් සම්බන්ධයෙන් අපි ගියොත් එහෙම අපි දන්නවා විකුණුම් සම්බන්ධයෙන් අපිට ගැළපිල්ලක් තිබුණා. අපේ විකුණුම් සම්බන්ධව තිබුණ ගැළපිල්ල තමයි අර අපි අපේ මාර්ගස්ථෝගේ විකුණුම් විදිහට සටහන් වීමේ වරද. එහෙනම් අපි මාර්ගස්ථෝගේ විකුණුම් විදිහට සටහන් වීමේ වරද අපි නිවැරදි කරා. ඒ නිවැරදි කරාට පස්සේ අපේ විකුණුම් ගිණුමේ අවසාන වටිනාකම විය යුත්තේ ලාභ වෙනස් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයට යන වටිනාකම විය යුත්තේ 4775. අපි මෙන්න මේ ප්‍රමාණය අපි අරගෙන යනවා අපේ ලාභ ගිණුමට විකුණුම් විදිහට 477.5. right. ඊළඟට අපේ විකුණුම් පිරිවෙය අපේ නිෂ්පාදන ගිණුමෙන් අපි හෙව්වා පෙර වැඩවල අපේ විකුණුම් පිරිවෙය අපට ලැබුණ 1756.95. එහෙනම් මේක අපි ආදායම් ප්‍රකාශයට දාමු විකුණුම් පිරිවෙය විදිහට 1756.95. එතකොට අපේ දරලාභය වෙනවා 3018.5ක්. ඊළඟට අපි බලමු ශේෂ පිරික්සුමේ අපිට වෙනත් ආදායම් කිසිවක් තියෙනවද කියලා. මේකේ වෙනත් ආදායම් අපේ ශේෂ පිරික්සුමේ වෙනත් ආදායම් අපේ ශේෂ පිරික්සුමේ වෙනත් ආදායම් විදිහට සඳහන් වෙනවා. අනිකුත් ආදායම් කියලා 250ක් තියෙනවා. අපි අනිකුත් ආදායම් 250 දාගමු. අපේ ලාභ ගිණුමට 250යි. ඒකට 3268.5ක් වුණා අපේ මුළු දලලාභය සහ වෙනත් ආදායම් වල එකතුව. ඊළඟට අපිට වෙන වෙනම පරිපාලන වියදම්, බෙදා හැරීම වියදම් සහ මූල්‍ය වියදම් දාන්න ඕන. මෙතන පරිපාලන වියදම් වලට අපි ගියාපුවාම අපිට පරිපාලන වියදම් යටතේ කියනවා පරිපාලන වියදම් වල අගය කියන්නේ 430 තියෙන්නේ ලීබඩු ෂේවීම් නැතුවලු. එහෙනම් අපි ලීබඩු ෂේවීම් ගණනය කරා. ලීබඩු විශ්ෂේවීම් ගණනය කිරීම කරාට පස්සේ එන වටිනාකම අපි පරිපාලන වියදම් වලට එකතු කරලා අපි දාමු සමස්ත පරිපාලන වියදම. ඒක ලීබඩු වල ෂේවීම් වුණා ඵලදායී ජීවි කාලේ සීමා වුණාට පස්සේ ලීබඩු උපකරණ වල ෂේවීම් වටිනාකම 26ක් වුණා. එහෙනම් අපි 430ට 26ක් එකතු කරමු. 430ට 26ක් එකතු වුණාට පස්සේ ශේෂ තියෙන පරිපාලන වියදම් 430ට ලීබඩු ෂේවීම් 26 එකතු වූ කල අපට ලැබෙන 450ක් වෙන පරිපාලන වියදම් වල වටිනාකම 456යි. අනික් අතට බෙදා හැරීමේ වියදම් තියෙනවා මෝටර අතිශය නැතුව 220ක් වෙන මෝටර අතිශය වීම මෙතෙන්ට එකතු කරන්න සිද්ධ වෙනවා 220ට. එතකොට අපි මෝටර අතිශය වීම අපිට තියෙනවා මෝටර සඳහා මෝටර අතිශය වීම අපිට ගණනය කරන්න පුළුවන්. මෝටර වල වටිනාකම අපිට ලැබෙනවා අවසානයේ මෝටර ගිණුමේ අවසානයේ ශේෂය තියෙනවා 640ක්. 540 ධන 100. දැන් අපි 640 අවුරුද්දටම අපි ෂෙයා කරනවා සමස්ත 6,40,000ම වැඩි කරනවා 110යි. එතකොට අපිට ලැබෙනවා මෝටර ෂේවීම් 64ක්. එතකොට මේ 64 බෙදා හැරීමේ වියදම් තුල නැහැ ෂේප් පිරිසුමේ තියෙන. එහෙනම් බෙදා හැරීමේ වියදම් වලට අපි මේ 64 එකතු කරනවා. බෙදා හැරීමේ වියදම් වලට 64 එකතු කරාට පස්සේ අපිට ලැබෙනවා 284ක්. කොහොමද ලැබෙන්නේ? බෙදා හැරීමේ වියදම් තියෙනවා 220ක්. මේකට අපි එකතු කරනවා මෝටර ෂේවීම් 60
4ක්. එතකොට 284යි සමස්ත ෂේ වීම. අනික අතට මේ ගානේ 12 වෙනි ගැලපිල්ල කියනවා මූල්‍ය වියදම් සමානිතවන්නේ ණයකර පොලි වලින් කියලා. ඒ වගේම ණයකර පොලි වලින් නම් අපිට පේනවා මේ සමාගමේ ණයකර තියෙනවා ලක්ෂ 5 ණයකර තියෙනවා 120 පොලියට. ඒතකොට ලක්ෂ 20 ණයකර ලක්ෂ 5ක ණයකර තියෙනවා 120 පොලියට. එහෙනම් අපි මේ මූල්‍ය වියදම් කියන එකට සටහනක් තියෙනවා අපි ඒක හෙලි කරන්න ඕන. බදු පෙර ලාභය ගන්න කර ඇත්තේ පාත් සඳහන් නැහැ. මෙතන මූල්‍ය වියදම් මෙතන ණයකර පොලි. ණයකර පොලිය අපි හොයනවා 500ක් තියෙනවා 0.2 පොලියට. එහෙනම් එතන ණයකර පොලිය 100යි. අනික අතට කල්බදු පොලිය අපි දැක්කා කල්බදු පොලිය තියෙනවා ගෙවුම් කල්බදු නැහිමි මෝටර අත කල්බදු පොලිය තියෙනවා 10ක්. එහෙනම් කල්බදු පොලිය 10ක් මේකට එකතු වෙනවා. දෙවන වාරකයේ තුල තිබු කල්බදු පොලිය 10යි. එහෙනම් මුළු මූල්‍ය වියදම් වෙනවා 110ක්. එහෙනම් අපට ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය වියදමයට දාන්න පුළුවන් 110ක්. හරි. එතකොට සමස්ත වියදම 850යි. එතකොට බදු පෙර ලාභය අපට ලැබෙනවා 2418යි 105යි. 2418යි 105යි. ඊළඟට කාලච්ඡේදයේ බදු පෙර ලාභය තමයි 2418යි 105. ශේෂ ප්‍රතිශතය දෙනවා මේ සමාගමේ මේ අවුරුද්දේ අස්තමේන්තුගත බද්ද විදිහට අපට දෙනවා ආදායම් බදු කියලා ගෙව බදු කියලා අපේ 8 වෙනි ගැලපිල්ලේ දෙනවා. මේ සමාගමේ 8 වෙනි ගැලපිල්ලේ දෙනවා අස්තමේන්තුගත ප්‍රවර්තන වාර්ෂික බද්ද ලක්ෂයක් විදිහට. ඒ කියන්නේ 100ක්. එහෙමනම් ඒ 100 අපි දාමු. ප්‍රවර්තන වාර්ෂික බදු ලැබෙනවා 100ක්. එහෙනම් මේක අපි ගෙවිය යුතු බදු විදිහට ජංගම වාක්‍යයෙන් විදිහට මූල ප්‍රකාශය පෙන්නනවා 100ක්. ඒකට කාලච්ඡේදයේ ලාභය එනවා. කාලච්ඡේදයේ බදු පසු ලාභය එනවා 2318.5ක්. බදු ගැලපුණාට පස්සේ. හරි. ඊළඟට අපිට දෙනවා අවසාන ගැලපෙල්ල ඉඩම් ප්‍රත්‍යාගණනය කරා කියලා කීයකටද? ලක්ෂයකට. එතකොට ලක්ෂ 4කට. ලක්ෂ 40කට. එහෙමනම් ඉඩම් වල වටිනාකම දැනට තියෙන්නේ ශේෂ පිරික්සුනේ කීයද? ලක්ෂ 30යි. ලක්ෂ 30ක් ලක්ෂ 4කට ප්‍රත්‍යාගණනය කරලා ඉඩම් ෂෙයා කරන්න නැති නිසා ලක්ෂ 3ක් තමයි අපේ ශේෂ පිරික්සුමේ දැක්වෙන්නේ. නමුත් ප්‍රත්‍යාගණනය කළා ලක්ෂ 4කට. ඒතර ප්‍රත්‍යාගණ අතිරික්තයක් තියෙනවා ලක්ෂයක. එහෙනම් ඒක ප්‍රත්‍යාගණ අතිරික්තයක් පෙන්නනවා. ලාභ ප්‍රකාශනයේ රාලච්ඡේදයේ ලාභය ගැලපුවට පස්සේ අපේ ප්‍රත්‍යාගණ අතිරික්තයක් මෙතන පෙන්නනවා. ප්‍රත්‍යාගණ අතිරික්තය 1000යි. වත්කම් ඉදන් ප්‍රත්‍යාගණනය කිරීම නිසා ඇතිවනිතු අතිරික්තය. වත්කම් ප්‍රත්‍යාගණ අතිරික්තයක් ගැලපුවට පස්සේ අපට වර්ෂයේ මුළු විස්තීර්ණ ආදායම ලැබෙනවා 3318.5. 3318.5ක් ලැබෙනවා මට කාලච්ඡේදයේ මුළු විස්තීර්ණ ආදායම. කාලච්ඡේදයේ ලාභයට වෙනත් විස්තීර්ණ ආදායම වන ඉඩම් ප්‍රත්‍යාගණ අතිරික්තය ගැලපුවට පස්සේ. එහෙනම් අපි ආදායම් ප්‍රකාශන පිළිද කරා අපට ලැබුණා 3318.5ක් වෙනත් විස්තීර්ණ ආදායම් මුළු විස්තීර්ණ ආදායම විදිහට. ඒ වගේම කාලච්ඡේදයේ ලාභය අපට ලැබුණා 2318.5. හරි. ඊළඟට අපිට පුළුවන් හිමික වෙනස් වීමේ ප්‍රකාශය සම්පූර්ණ කරන්න. අපේ දෙවැනි ස්ටේට්මන්ට් එක හිමික වෙනස් වීමේ ප්‍රකාශය ආරම්භක ශේෂ මම මේ විදිහට ශේෂ ප්‍රේක්ෂණ බලලා දාගත්තා. ආරම්භක ශේෂ. ඊළඟට අපිට පුළුවන් මේ අවුරුද්දේ මුළු විස්තීර්ණ ආදායම අපට ගලපන්න. ඉස්සරම මුළු විස්තීර්ණ ආදායම ගලපනකොට අපි දන්නවා අපිට ප්‍රත්‍යාගන්න සංචිතයක් ආවා 1000ක. අතිරික්තයක් ආවා. ප්‍රත්‍යාගන්න සංචිතය මුළු විස්තීර්ණ ආදායම හැදුනා. ඒ විදිහට 1000 සහ වර්ෂයේ කාලච්ඡේදයේ ලාභය අපි හොයාගත්ත ආදායම් ප්‍රකාශනයෙන් 2318.5. එතකොට මුළු විස්තීර්ණ ආදායම එකතු අපට ලැබුණා හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ 3318.5. එහෙනම් මුළු විස්තීර්ණ ආදායම අපි හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට දැම්මා. ප්‍රත්‍යාගන්න සංචිතය විදිහට අපට ඉදන් ප්‍රත්‍යාගන්නෙන් ජනිත වෙච්ච ප්‍රත්‍යාගන්න අතිරික්තය 1000යි. කාලච්ඡේදයේ ලාභය 2318.5යි. ඊළඟට මේ සමාගම ලාභාංශ ගෙවුවා. අපි කිව්වා සමාගම යෝජිත ලාභාංශයක් තිබුණ වර්ණීය කොටස් වලට මේ අවුරුද්දේ අපේ 6 වෙනි ගැලපිල්ලේ ඒ ලාභාංශ තිබුණේ. එතකොට ඒ අනුව
සමාගමේ වරණීය ලාභාංශය අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. ලාභ ලැබුවොත් පාඩ ලැබුවොත් වරණීය කොටස් හිමියන්ට. එhmenan ප්‍රවර්තන වාර්ෂය සඳහා වරණීය ලාභාංශය අපිට තියෙනවා 60ක් යෝජිත ලාභාංශය. ඒ 60 අපිට දාන්න පුළුවන් හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ ලාභාංශ වරණීය කොටස් සඳහා ලාභාංශය තියෙනවා 60ක්. අපි රඳවාගත් ලාභයෙන් රඳවාගත් තිබීමෙන් ඒ 60 අඩු කරනවා. ඒ වගේම ගෙවිය යුතු ලාභාංශ විදිහට අපි ජංගම වාක්‍ය විදිහට මේ ප්‍රමාණය දානවා. ඊළඟට ගිය අවුරුද්දේ ගෙවුව ලාභාංශයක් තිබුණා. ගිය අවුරුද්දේ ප්‍රකාශ කරපු ලාභාංශයක් ගිය අවුරුද්දේට අදාළ සාමාන්‍ය කොටස සඳහා වූ ලාභාංශයක් මේ අවුරුද්දේ ගෙවලා තිබුණා 100ක. ඒකත් අපිට දාන්න පුළුවන්. ඒ සාමාන්‍ය කොටස සඳහා ගිය අවුරුද්දේ යෝජිත ලාභාංශය මෙවර ගෙවීම 100. හරි. එතකොට ලාභාංශත් අපි ගැලපුවා. ඒතර මෙවර යෝජිත ලාභාංශ සාමාන්‍ය කොටස් තාම ගෙවලා නැහැ. ඒක යෝජනාව පමණයි. සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ ගෙවීම ලාභ ලැබුවොත් පමණයි. ගෙවන්නේ ඒක අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් මත. එම නිසා ගිය අවුරුද්දේ ගෙවූ සාමාන්‍ය කොටස් ලාභාංශයක් මේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට දැම්මා 100ක්. ඒක අඳවාගත් ඉපීම වලින් අඩු කරා. ගිය අවුරුද්දේ සාමාන්‍ය කොටස් සඳහා වූ ලාභාංශය 100කුත් මෙවර යෝජිත වර්ණීය කොටස් සඳහා අනිවාර්ය ලාභාංශය කීයක්ද 60ක් විදිහට අපි සටහන් කරා. අඳවාගත් ඉපීම වලින් අඩු කරා. ඒක ගෙවිය යුතු ලාභාංශ විදිහට අපි වර්ණීය කොටස් දැම්මා 100 ගිය අවුරුද්දේ ගෙවලා යෝජිත වෙලා තියෙනවා. මේ අවුරුද්දේ ගෙව ප්‍රමාණයක් ඒක වාක්‍යම් විදිහට දාන්නේ ජංග වාක්‍යම් අර්ථය මූලගත ප්‍රකාශයේ වර්ණීය කොටස් සඳහන් ගෙවිය යුතු ලාභාංශය විතරයි අපි දාන්නේ ජංග වාක්‍යම් වල 60ක් විදිහට. රයිට්. ඊළඟට අපිට දුන්නා අපේ 10 වෙනි ගැලපෙලේ පොදු සංචිතයට 50000ක් මාරු කළ යුතුයි කියලා. එහෙනම් පොදු සංචිතයට 50000ක් මාරු කිරීම කියන එක අපිට පුළුවන්. පොදු සංචිතය වැඩි කරනවා 50000කින්. අනික් අතට රඳවාගත් ඉපයීම අඩු වෙනවා. මේ නිසා 50000කින් ශුද්ධ වෙනස බිඳුවයි. රඳවාගත් ඉපයීම වලින් අඩු කරලා පොදු සංචිතය වැඩි කරා 50000කින්. ඊළඟට සමාගම කොටස් නිකුතුවක් කරනවා. හිමිකම් කොටස් නිකුතුවක්. හිමිකම් කොටස් නිකුතුව නිසා සමාගමේ ප්‍රාග්ධනය ප්‍රකාශිත ප්‍රාග්ධනය වැඩි වෙනවා 250කින්. 250කින් සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඒක සාමාන්‍ය කොටස් හිමිකම් නිකුතුවක්. ඒ නිසා සමාගමේ සමස්ත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය 1500 දක්වා වැඩි වෙනවා 250ක හිමිකම් නිකුතුව නිසා. අනික් අතට මුදල් වැඩි වෙලා තිබුණා 250000ක. ඒතර ඔන්න ආකාරයට අපි හිමිකම් වෙනස් වීම ප්‍රකාශය පිළිල කරලා අවසාන ශේෂයන් මෙන්න මේ විදිහට ලබා ගත්තා ඒ ඇසුරින්. හරි. එහෙනම් මේ පියවරේ පස්සේ අපිට යන්න පුළුවන් මූල සත්‍ය ප්‍රකාශය පිළිල කරන්න. අපි මූල සත්‍ය ප්‍රකාශය පිළිල කරන්න ගියොත් එහෙම ඉස්සෙල්ලාම අපට තියෙනවා දේපල පිරියතා උපකරණ. දේපල පිරියතා උපකරණ සම්බන්ධයෙන් සටහනක් තියෙනවා. දේපල පිරියතා උපකරණ සම්බන්ධයෙන් තියෙන සටහන අංක 3. අනික අතට තව දෙයක් මට අමතක සටහන් කරන්න. අපි සමාගමේ බදු පෙර ලාභය ගණනය කරනකොට ඒ බදු පෙර ලාභයෙන් මෙන්න මේ වියදම් අඩු කරා කියලා අපි අනිවාර්යයෙන් සටහනක දාන්න ඕනේ. එකක් තමයි ෂෙයා වීම. එතකොට සමාර්ථ ෂෙයා වීම ප්‍රමාණය ඔබ සියලු ස්ථාවරත්කම් වල එකතු කරලා මෙතෙන්ට දාන්න. මෙතන සමාර්ථ ෂෙයා වීම ප්‍රමාණය තියෙනවා 129ක්. අනිත් අතට අපි හෙළිදරව් කළ යුතු අනික් වියදම් වෙන්නේ අධ්‍යක්ෂක ගාස්තු 110ක් තියෙනවා. විගණන ගාස්තු 40ක් තියෙනවා. මෙන්න මේ ප්‍රමාණය හෙළිදරව් කළ යුතුයි විගණන කරන ප්‍රමිති ප්‍රකාරව. හරි. නැවතත් අපි මූලගත ප්‍රකාශයේ දේපල පිරිත උපකරණ වලට ගියොත් එහෙම අපි දේපල පිරිත උපකරණ සටහනක් තියෙනවා මෙන්න මේ ආකාරයක ඉඩම් සම්බන්ධයෙන්. ඉඩම් සම්බන්ධයෙන් මෙන්න මේ ආකාරයෙන් දැක්විය යුතුයි දේපල පිරිත උපකරණ ප්‍රමිතියට අනුව. එහෙනම් ඉඩම් වල ආරම්භක ශේෂය තියෙනවා ප්‍රත්‍යාගන්න කරන්න කලින් 3000. අනික් අතට යන්ත්‍ර වල ආරම්භක ශේෂය තියෙනවා 370ක්. අනික් අතට දීබඩු උපකරණ වල තියෙනවා 260ක්. ඔබ ශේෂ පිරික්සුම් බලන්න. මෝටර රථ වල තියෙනවා ආරම්භක ශේෂය 540ක්. ඊළඟට වර්ෂය තුල අපිට ගැළපිළිවෙලදී ඉඩම් එකතු කිරීම ලැබුණේ නැහැ. ඉඩම් වල ලැබුණ ප්‍රත්‍යාගන්න නිසා අගේ වැඩි වුණා 1000කින්. අනික් අතට ප්‍රත්‍යාගන්න නිසා අගේ 1000කින් වැඩි වුණා. අනික් අතට යන්ත්‍ර අලුතෙන් එකතු වුණා 120ක යන්ත්‍ර එකතු වුණා අලුතෙන්. ඊට අමතරව මෝටර රථ කල්බදු පහසුකම් යටතේ ලබාගෙන 100ක් එකතු වෙලා තිබුණා. එතකොට සමස්ත 1220ක ස්ථාවරත්කම් එකතු වෙලා තියෙනවා අවුරුද්ද තුල. එතකොට අග ශේෂය වෙනවා 5390ක්. ස්ථාවරත්කම් වල ශේෂය දේපල පිරිතා උපකරණ වල ශේෂය පිරිවැයට. ඊළඟට අපිට ගන්න පුළුවන් ෂෙයා වෙන් කිරීම සම්බන්ධයෙන් ආරම්භක ශේෂයත් වාර්ෂය තුල එකතු කිරීම සහ ඉවත් කිරීම ගලපලා අවසාන ශේෂයත්.
ඊළඟ ඉඩම් වල වෙන කිරීම වල ශේෂයක් අපට ලැබෙන්නේ නැහැ. අනෙක් අතට යන්ත්‍ර වල වෙන කිරීමේ ශේෂය තියෙනවා 147ක ආරම්භක ශේෂය. ලීබඩ උපකරණ වල තියෙනවා 130ක්. ඊළඟට මෝටර් වල තියෙනවා 270ක්. මෝටර් වල ආරම්භක වෙන කිරීම නිසා 270ක්. ඒතර වර්ෂය තුල වෙන කිරීම වලට ගියොත් එහෙම වර්ෂය තුල ෂේවීම් තියෙනවා යන්ත්‍ර 37.5 37.5. අනෙක් අතට ලීබඩ උපකරණ 26ක්. මෝටර් තියෙනවා 64ක්. මෝටර් වල ආරම්භක ශේෂය තියෙනවා 270ක්. right එතකොට ඔක්කොම 670.5ක ෂේවින් ක්‍රීම් තියෙනවා. එතකොට අපට ලැබෙනවා සමස්ත වර්ෂ අවසාන දේපළ පිරිත උපකරණ වල අවසාන පිරිවැයෙන් දේපළ පිරිත උපකරණ වල ෂේවින් කිරීම අඩු කරාට පස්සේ අවුරුද්දාක අපට ලැබෙන ධාරණ අගය මෙතන ශුද්ධ අගය 2019 3.31 දිනට අපට ලැබෙනවා 4715.5. මේක අපට දාන්න පුළුවන් අපේ මූල තත්ත්ව ප්‍රකාශයේ 4715.5ක් විදිහට. ඊළඟට අපට පුළුවන් අපේ අවසාන තොග ටික දාන්න. අවසාන නිමිතෝගේ අගය අපි ගණනය කරා. අවසාන නිමිතෝගේ අගය අපි හොයාගත්ත 631.5යි. 631.5යි. නොනිමිතෝගේ තියෙනවා 240ක්. ශේෂ පිරික්සම් බලන්න. ඊළඟට අමුද්‍රව්‍ය තෝගේ තියෙනවා 420ක්. එතකොට තවත් මොනවද අපි ජංගම වත්කම් වලට දාන්න පුළුවන්? මූල තත්ත්ව ප්‍රකාශයේදී අපිට දාන්න පුළුවන් වෙළඳ සහ වෙනත් ලැබිය යුතු දෑ. වෙළඳ සහ වෙනත් ලැබිය යුතු දෑ වලට ගියාම මේකට අපිට මතකයි ගැළපිල්ලක් තිබුණා. එතකොට ඒ වෙළඳ සහ වෙනත් ලැබිය යුතු දෑ වල ගැළපිල්ල ප්‍රකාරව අවසාන ශේෂය වෙනවා විකුණුම් අත්තිකාරම් සහ විකුණුම් මාර්ගස්ථෝගේ විකුණුම් සලකපු වර්ධ නිවැරදි කරාට පස්සේ නිවැරදි වෙළඳහල් ලැබිය යුතු දෑ වල අගය වෙනවා 75ක්. එතකොට 75 දාන්න පුළුවන් අපිට ජංගම වත්කම් විදිහට 75. ඊළඟට අපිට දාන්න පුළුවන් මුදල් හා මුදල් සමාන දෑ. මුදල් හා මුදල් සමාන දෑ වල මුදල් සමාන දෑ වල අපිට තියෙනවා 270ක් ශේෂ පිරික්සුමේ අපේ ගැළපිලි වලින් ලැබුණ අගයන් එක එකතු වුණාම ගැළපිලි වලින් ලැබුණ අගයන් හා එකතු වුණාම අපිට තියෙනවා 520ක්. ඒතර 520 එන්නේ ශේෂ පිරික්සුමේ තියෙනවා 270ක වටිනාකමක් මුදල් හා මුදල් සමාන දෑ කියලා. අනික් අතට හිමිකම් නිකුතුවක් කරා 2,50,000ක 2,50,000 හිමිකම් නිකුතුව නිසා මුදල් ලැබුණා 2,50,000. එතකොට 520ක් ලැබෙනවා අපේ මුදල් හා සමාන දෑ. එතකොට මුළු වත්කම් එනවා අපිට මෙතන 631.5. එතන පොඩි වැරදීමක් වුණා. නිමි භාණ්ඩතෝගේ වටිනාකම අමුද්‍රව්‍ය තෝගේ තියෙනවා 420ක්. නිමි තෝගේ 631.5යි. නොනිමි 240යි. අමුද්‍රව්‍ය 420යි. වෙළඳ ලැබිය යුතු දා 75යි. මුදල් හා මුදල් සමාන දා 520යි. 4715.5යි. 6602.5ක් ලැබෙනවා මුළු වත්කම් වල එකතුව ජංගම නොවන වත්කම් වල ජංගම වත්කම් එකතු වුණාට පස්සේ. ඊටසේ අනිත් අතට අපිට දාන්න පුළුවන් මේ සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ සහ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ ස්ට්‍රක්චර් එක. එතකොට සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ වැඩි වෙලා තියෙනවා අපිට ඒක හිමිකම් වෙනස් වීම ප්‍රකාශයෙන් ගන්න පුළුවන් 1500ක් දක්වා. අනිත් අතට වර්ණීය කොටස් ප්‍රාග්ධනය ඒකේ වෙනසක් වුණ නැහැ. ඒක 600මයි. එතකොට 2100යි ප්‍රකාශිත ප්‍රාග්ධනයේ මුළු වටිනාකම. ප්‍රත්‍යාගන්න සංචිතයක් තිබුණා. ඉඩම් ප්‍රත්‍යාගන්න සංචිතේ 1000යි. රඳවාගත් තිපෙයුම් අපිට හිමිකම් වෙනස් වීම ප්‍රකාශයෙන් ගන්න පුළුවන් රඳවාගත් තිපෙයුම් වටිනාකම 2408.5යි. 1408.05යි. 1408.05යි. අනික් අතට පොදු සංචිතය වැඩි වුණා. හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට ගියොත් එimhe පොදු සංචිතය වැඩි වුණා 200 නම් 50 එකතු වෙලා 250ක් දක්වා. එහෙනම් පොදු සංචිතය 250යි. right. ඊළඟට ණයකර තියෙනවා 500ක. ණයකර තියෙනවා 500ක. ඒක අපි එහෙම දාමු ණයකර 500යි. අනික් අතට කල්බදු වලට ගියොත් එහෙම අපි ඊළඟ අවුරුද්ද ගෙවන්න ඕනේ කල්බදු වාරිකයත් මුළු කල්බදු ගෙවිය යුතු වටිනාකමින් අඩු කරාට පස්සේ අපිට ලැබුණා කල්බදු ශේෂ පිරික්සුමේ ශේෂ පත්‍රය දක්වන්න ඕනේ ලබන අවුරුද්ද ගෙවන්න ඕනේ වගකීම ගෙවිය යුතු
වාරිකයේ වටිනාකමත් මේ අවුරුද්ද අගති ගෙවිය යුතු ගාණෙන් අඩු කරාම අපට ලැබෙනවා ශේෂපත්‍රයේ දක්වන්න ඕනේ කල්බදු ණය හිමියන්ගේ වටිනාකම කීයක් විදිහටද 36ක් විදිහට. රයිට් ඊළඟට වෙළඳ හා වෙනත් ගෙවිය යුතු දෑ අපි ගන්න තියෙනවා 120ක් ශේෂපීක්ෂම් බලන්න. කල්බදු වාරිකයේ තියෙනවා ලබන අවුරුද්ද ගෙවන්න ඕනේ කොටස වාරිකයේ ජංගම කොටස 18ක්. ඒ වගේම විකුණු මත්තිකාරම් 10ක් තිබුණා. යෝජිත ලාභාංශ 60ක් වර්ණය කොටස් උපතිතයි. අනික අතට ගෙවිය යුතු බදු 100යි. 6602.5ට අපේ ශේෂ පත්‍රය නැත්තම් මූල සත්‍ය ප්‍රකාශය තුලනේ වුණා අපට පේනවා ඇති. හරියට ඔන්න ඔය විදිහට තමයි අපි සීමාත ඔබිමා සමාගමේ ගාන හැදුවේ. අපෙන් අහලා තියෙන ලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය මූල සත්‍ය ප්‍රකාශනය ඒ වගේම හිමිකාරන් විසින් ප්‍රකාශන පිළිලෙල කරා. මේ හදපු කොටස් වල යම් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න මම පුළුවන් ඉක්මනට ඒ කොටස් පැහැදිලි කරන්න. මේ ගාන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන විදිහට ඩිස්ක්‍රිප්ෂන් එකේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දානවා. ඒ ගාන ඔයගොල්ලෝ ඉස්සෙල්ලා ඩවුන්ලෝඩ් කරගෙන ගාන පොඩ්ඩක් ස්ටඩි කරලා මාත් එක්ක හදන්න. එතකොට හොඳ අවබෝධයක් ලැබෙයි. සමාගම් ගණන් කිහිපයක් මේ විදිහට අපි හදමු. මම හිතුවා මේක ඔයගොල්ලෝ ලොකු පහසුවක් වෙයි සමාගම් ගණන් සම්බන්ධ ගණන් හදනකොට අවබෝධ කරගන්න කොහොමද හදන විදිහ සහ ආශිත ගැළපිලි. එහෙනම් මතක ඇතුව එකස් ටියුටර් channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. තවත් මේ වගේ වීඩියෝ සඳහා අපිත් එකතු වෙන්න. එhmenan අදට නවතිනවා. බොහොම ස්තුතියි.